මේ පාඩමේ මාතෘකා නැත්නම් අපි නිපුණතා කියලා කිව්වොත් නිපුණතා අපිට දකින්න හම්බ වෙනවා 43ක්. නිපුණතා 43ක් තියෙනවා. මේ නිපුණතා 43 මගින් භෝග සාකෝලට බලපාන නැත්නම් හානි සිදු කරන පලිබෝධකයේ වර්ග පිළිබඳව ඒ වගේම මේ පලිබෝධකයන් කළමනාකරණය කිරීම සඳහා යොදාගත හැකි උපක්‍රම පිළිබඳව සහ පලිබෝධ නාශක වර්ග පිළිබඳව අපිට හොඳ අවබෝධයක් ලබා දෙනවා. ඊට අමතරව පලිබෝධ නාශක ඉසීම සඳහා භාවිත කරන උපකරණ ඒවායේ ක්‍රියාකාරීත්වය නඩත්තු කිරීමේ කටයුතු වගේ දේවලුත් අපිට අවසාන වශයෙන් මේ පාඩමේදී ඉගෙන ගන්න පුළුවන්. හරි. ඉතින් මේ පාඩම සම්පූර්ණ පලිබෝධ වර්ග කළමනාකරණය පිළිබඳව හොඳ අවබෝධයක් ලබා දෙන පාඩමක් විදිහට හඳුන්වන්න පුළුවන්. right? එතකොට අපිට මේ පාඩමේදී අපි බලපුවාම එකේ ඉඳලා නිපුණතාව නැත්නම් උපමාත්පා එකේ ඉඳලා 22 දක්වා එකේ ඉඳලා 22 දක්වා මාතෘකා විහිදලා යන්නේ පලිබෝධ වර්ග. ඒකට ප්‍රධාන පලිබෝධ කාණ්ඩ විදිහට අපි හඳුන්වන සත්ව පලිබෝධකයන්, වල් පැලෑටි සහ රෝගකාරකයන් කියන වර්ග පිළිබඳව හඳුන්වා දෙන්න තමයි එකේ ඉඳලා 22 දක්වා පාඩම් වෙන්නේ. එතකොට 23 වෙනි පාඩමේ ඉඳලා ඉදිරි පාඩම් වල විශේෂයෙන්ම මේ 34 වෙනි පාඩම දක්වා 23 වෙනි පාඩමේ ඉඳලා 34 වෙනි පාඩම දක්වා පලිබෝධ කළමනාකරණය සඳහා යොදාගත හැකි ක්‍රම පිළිබඳව අවබෝධයක් ලබා දෙනවා. ඊට පස්සේ 35 ඉඳලා 43 දක්වා පාඩම් වලදී මේ අපිට විශේෂයෙන්ම මේ පලිබෝධ නාශක භාවිතා කිරීමේදී ඇතිවන ගැටලු මගහරවා ගැනීමට ගත හැකි උපාය මාර්ග ඒ වගේම තමයි පලිබෝධ නාශක ඉසීමේ අනුගමනය කළ යුතු ආරක්ෂක පිළිවෙත් සහ පලිබෝධ නාශක ඉසීම සඳහා යොදා ගන්නා යන්ත්‍ර භාවිත කරන ආකාරය, අලුත් වැඩියා කරන ආකාරය සහ ඒවායේදී දියර ඉසීමේදී කළ යුතු ගණනය කිරීම පිළිබඳව අපිට අවබෝධයක් ලබා දෙනවා. හරි. ඉතින් මේ පාඩම හොඳ කියන්නේ අපිට සාමාන්‍ය ජීවිතේදීත් හරි වැදගත් පාඩමක්. ඒක හොඳ අවබෝධයකින් යුතුව අධ්‍යයනය කිරීමෙන් ලොකු ලකුණු ප්‍රමාණයක් විභාගයකට ලබා ගන්න පුළුවන් පාඩමක්. හරි. එහෙනම් අපි පාඩම පටන් ගමු. හරි. එතකොට අපි ඉස්සෙල්ලාම බලමු සරල අර්ථ දැක්වීමකින් පලිබෝධකයෝ කියන්නේ කවුද කියලා. පලිබෝධකයෝ කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ මිනිසා විසින් වගා කර ඇති සතෙකුට නැත්නම් ඇති කරනු ලබන සතෙකුට වගා කරනු ලබන භෝගයකට ගබඩා කරන ලද නිෂ්පාදන වලට ආර්ථික වශයෙන් හානිදායක වන නැත්නම් ආර්ථික වශයෙන් හානි සිදු කරන ඕනෑම ජීවි කොට්ටාසයක් පලිබෝධකයෙක් විදිහට අපි හඳුන්වනවා. හරි. right. එතකොට පලිබෝධකයෙකු යනු මිනිසා විසින් ඇති කරනු ලබන සතෙකුට වගා කරනු ලබන භෝගයකට හෝ ගබඩා කරන ලද නිෂ්පාදනයකට ආර්ථික වශයෙන් හානි සිදු කරන ඕනෑම ජීවි කොට්ටාසයක්. හරි. right. එතකොට සරල අර්ථ දැක්වීමක් තියෙන මතක තියාගන්න ලේසි. එතකොට මේ පලිබෝධ ප්‍රධාන වශයෙන් අපි කාරණා තුනකට බෙදනවා. සත්ව පලිබෝධකී, වල් පැලැති සහ රෝගකාරකයන් කියලා. නැත්නම් රෝගකාරක ජීවීන් කියලා කොටස් තුනකට බෙදනවා. right. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි ස්වාභාවික පරිසරයේ වැඩෙන භෝගවලදී අපි දකින්නේ නැහැ පලිබෝධකයන් කියලා වර්ගයක්. නේද? හැබැයි අපි කෘෂිකාර්මික භූමික භෝග වගා කරනකොට බොහෝ අවස්ථාවල
අපි පලිබෝධකයන් කියන වර්ගයක් දකිනවා නේද? පලිබෝධකයන් කියන වර්ගයක් දකිනවා. හරි? ඒකට හේතුව තමයි ස්වාභාවික පරිසරයේදී සමතුලිතතාවය කියලා එකක් අපිට දකින්න හම්බ වෙනවා. ඒ කියන්නේ ජීවීන් අතර අන්තර් ක්‍රියාවකින් ඔවුන්ගේ ජීවිත හැඩ ගැසීමකට ලක් කරලා තියෙනවා පරිසරයේ කැපී පෙනෙන ආකාරයට. දැන් පලිබෝධකෙක් කියලා කියන්නේ කැපී පෙනෙන ජීවියෙක් නේද? එතකොට අපි වගා කරන බෝගත් එහෙම. කෘෂිකාර්මික විමුද කැපී පෙනෙන ජීවියෙක්. ඉතින් එහෙම නැතුව ජීවීන්ගේ සමතුලිතතාවයක් ඇති වෙන ආකාරයට පවත්වාගෙන යන ස්වාභාවික පරිසරයේදී හැඩ ගැහිලා තියෙනවා. හරි. ඉතින් මේ හැඩ ගැසීම නිසා ඔවුන්ට පලිබෝධකීන් එන්නේ නැහැ. ආවත් తాවකාලිකයි. හරි? right. දැන් කෘෂිකාර්මික විමුකදී අපි දැන් අපි දන්නවා අපි මොකද කරන්නේ? භෝග වර්ග විශේෂයෙන් අනිකුත් සියලුම සාක ඉවත් කරලා භෝග වර්ග වගා කරනවා. එතකොට මේ භෝග වර්ග වගා කිරීමත් එක්කම වෙන්නේ පරිසරයේ මේ අපි වගා කරන භෝගය තමයි ප්‍රධාන සාකය බවට පත් වෙන්නේ. ඉතින් දැන් ඒ වගේම තමයි විශාල සංඛ්‍යාවක් අපි භෝගයක් වගා කරාට පස්සේ මේ සාක තියෙනවා. ඉතින් පරිසරයේ සමතුලිතතාවය අපි නැති කරනවා. ඉතින් දැන් මේ සාකයට යම්කිසි පලිබෝධකයෙක් ඇතුළු වුණොත් එහෙම ඒ පලිබෝධකයාට රැඳී සිටීමට පැතිරී යාමට තියෙන අවස්ථාව වැඩි. පලිබෝධ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. හරි? එතකොට අනිත් එක තමයි දැන් ගොවිපළ තුල ජෛව විවිධත්වය ඉතාම අඩුයි වගාවක් තුළ. එතකොට දැන් ගොඩක් වෙලාවට දැන් ස්වාභාවික සතුරන් පලිබෝධකයන්ගේ ස්වාභාවික සතුරන් කියන කට්ටිය වගාවක් තුළදී අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් මොකද වෙන්නේ? ඇතුල් වෙන පලිබෝධකයාට හොඳින් තාමත් වේගෙන් ගමන් කිරීමේ වගාව විනාශ කිරීමේ තම ගහණය පැතිරීමේ අවස්ථාව තියෙනවා. හරි? ඊට පස්සේ බොහෝ විට පලිබෝධ තත්ත්ව ඇති වීම ප්‍රධාන හේතුවක් තමයි තනි භෝගයක් වගා කිරීම. හරි? ඊළාට නැවත නැවත එකම භෝගය. එතකොට පලිබෝධකයෙක් ඉන්නොනේ ඒ පලිබෝධකයා ශේෂ්ඨයේ ස්ථීර වෙලා වැඩෙන්න තියෙන අවස්ථාව වැඩි වෙනවා. right. ඊළඟ අනිත් එක තමයි රෝග පලිබෝධ ප්‍රතිරෝධීතාවයක් දක්වන පාරම්පරික භෝග වලින් අපි ඈත් වෙන එක. ඒකත් එක හේතුවක් වෙනවා මේ පලිබෝධ පැතිරෙන්න නැත්නම් පලිබෝධ හානි වැඩි වෙන්න. ඒකට හේතුව තමයි දැන් අපි දන්නවා පලිබෝධකයෝ දැන් අලුත් භෝග ප්‍රභේද විශාල වශයෙන් මේ අස්වනු ලබා දෙනවා. නමුත් එතනදී අර පලිබෝධ වලට ප්‍රතිරෝධීතාවය කියන ගුණාංගය ගොඩක් වල ගිලිහිලා ගිහින් තියෙනවා. ඒ හින්දා ගොඩක් වෙලාවට අලුත් භෝග වගා කරාම පලිබෝධ හානි වැඩි. ඊට පස්සේ අනිත් එක තමයි ප්‍රදේශවල ඉඳලා ප්‍රදේශවලට සත්තු සහ සාක ප්‍රවාහනය. ඒකට සාක සහ සත්ව රෝග පලිබෝධකින් පැතිරී යාමට මේකත් හේතුවක් වෙනවා. ප්‍රදේශ යක තියෙන එකත් තවත් ප්‍රදේශයකට පැතිරලා යාමේ අවස්ථාව තියෙනවා. right? හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි භෝග වර්ග වලට ආර්ථික වශයෙන් හානිදායක වෙන්න පුළුවන් ඕනෑම ජීවියෙක් තමයි පලිබෝධකයෙක් විදිහට හඳුන්වන්නේ. හරි? එතකොට පලිබෝධ ගහන ගණන්තය අපි කාලයත් එක්ක අරගෙන ප්‍රස්තාරයක් යනම සාමාන්‍යයෙන් ගහණයක් ගත්තම ගහණයක මේ සාමාන්‍යයෙන් භෝගයට හානි කරන යම් කොටසක් ඉන්න පුළුවන්. නමුත් ඒක අපිට දැනෙන්නේ නැත්නම් අපි කියන්නේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. හරි? ඒක සාමාන්‍ය තත්ත්වයක් විදිහට අපි දකිනවා. හැබැයි දැන් යම්කිසි ආකාරයකින් මේ ආර්ථිකයට දැනෙන ආකාරයෙන් හානියක් කරනවා නම් අපි ඒ පලිබෝධකයා මර්ධනය කළ යුතු වෙනවා. ඒ පලිබෝධකයා මර්ධනය කළ යුතු වෙනවා. ඒ හින්දා අපි සාමාන්‍යයෙන් මේ ආර්ථික වශයෙන් හානි කළ හැකි ජීවි කොට්ටාසයක් තමයි පලිබෝධකයෙක් කියලා හඳුන්වන්නේ. හරි දැන් අපි භෝග වගා කරනකොට ශේෂ්ඨයේ සමහර අවස්ථාවල ඉන්න පුළුවන් මේ ලොකු භෝගයට යම්කිසි හානියක් කරනවා. ඒ කියන්නේ පොළ කනවා. ඒ වගේ උන් ඉන්න පුළුවන්. නමුත් මේක මේ අපිට දැනෙන ආකාරයෙන්. ඒ
කියන්නේ ආර්ථික වශයෙන් පාඩු වෙන දෙන ආකාරයට සිද්ධ කරන්නේ නැහැ කිසිම අවස්ථාවක. හරි? ඉතින් එහෙම ඉන්නවනම් දැන් මෙතන මේ ආර්ථික දේහලීය මට්ටමට වඩා පහළින් ඉන්න යම් කිසි ජීවියෙක් ඉන්නවනම් එයා අපිට ගැටලුවක් නෑ. හරි? එතකොට දැන් මේ ආර්ථික දේහලීය මට්ටම කියන ගහන ඝනත්වය ඉක්මවලා නැහැ. ඒ කියන්නේ භෝගයට ලොකු හානියක් කරන්න පුළුවන් ජීවියෙක් තමයි අපි පරිබෝධකයෙක් විදිහට සාමාන්‍යයෙන් හඳුන්වන්නේ. හරි? ඒතකොට පරිබෝධකයෙක් කියන එක ඔයගොල්ලෝ මේ දැන් ආර්ථික හානිදායක කළ හැකි කියන්නේ ඒකයි. හරි? ඒ කියන්නේ මේ ආර්ථික දේහලීය මට්ටම ඉක්මවලා වර්ධනය විය හැකි යම් කිසි ජීවියෙක් ඉන්නවනේ එයා තමයි අපි පරිබෝධකයෙක් විදිහට හඳුන්වන්නේ. හරි? එතකොට අපි දැන් ශේෂ්ත්‍රයේ හිටියා කියලා කොහොම පරිබෝධකයෙක් විදිහට හඳුන්වන්නේ නැත්නම් ඒකයි. හරි? රයිට්. එතකොට මේ දැන් සාමාන්‍යයෙන් පරිබෝධකයෙක් ගත්තම ආර්ථික දේහලීය මට්ටම කියන අපි පස්සේ කතා කරමු. මේ දේහලීය මට්ටම කියන එක ඒ කියන්නේ ආර්ථික වශයෙන් පාඩු නෑ. නමුත් භෝගෙත් හානි කරන කවදියක්. හරි ආර්ථික දේහලීය මට්ටම ඉක්මවා වර්ධනය වෙනකොට එයා පරිබෝධකයෙක් බවට පත් වෙනවා. නැත්නම් ඉක්මවා වර්ධනය විය හැකි ඕනම ජීවියෙක් අපි පරිබෝධකයෙක් විදිහට තමයි හඳුන්වන්නේ. හරි? හරි එතකොට මේ ගහන මට්ටම අපිට වැදගත් වෙන්නේ පරිබෝධකයා හඳුනා ගැනීම සහ පරිබෝධකයා පාලනය කළ යුත්තේ මොන අවධියේදී කියන එක හඳුනා ගැනීම තමයි. right? හරි හරි එතකොට දැන් අපි සාමාන්‍යයෙන් මේ පරිබෝධකේ පාලනය කරනවා නම් මෙන්න මෙතනදී පාලනය කරන්න ඕන. හරි? මේ ආර්ථික දේහලීය මට්ටම තියෙනවනේ. මේ ආර්ථික දේහලීය මට්ටමට එනකොට මෙයාව කඩලා පල්ලෙහාට හරි ඒකයි මේක කියන්නේ. හරි එතකොට පරිබෝධකයාගෙන් ගැටලුවක් වෙන්නේ නැහැ. එතකොට මේ වගේ මට්ටමකට යන්න පුළුවන් නම් යම් ජීවියෙක් එයා පරිබෝධකෙක් අනිවාර්යයි. රයිට් අපි ඉස්සෙල්ලාම බලමු පරිබෝධ කාණ්ඩ තුන විස්තරාත්මකව. එතකොට ඉස්සෙල්ලාම අපි බලමු සත්ත්ව පරිබෝධකය. රයිට් භෝග වගාවේදී වැදගත් කොට සත්ත්ව පරිබෝධකේ අපි ප්‍රධාන වශයෙන් මේ සත්ත්ව පරිබෝධකී කාණ්ඩ දෙකකට වෙන් කරනවා. ඒ තමයි කෘමීන් සහ කෘමීන් නොවන සත්ත්ව පරිබෝධකයෝ කියලා. හරි මොකද දැන් භෝග වගාවන් ගත්තොත් එහෙම මේ භෝග වගාවන්ට වැඩිපුරම හානි කරන සත්ත්ව පරිබෝධ කාණ්ඩය තමයි කෘමීන් කියලා. කෘමීන් තමයි වැඩිම හානියක් කරන්නේ. හරි? හරි. එතකොට දැන් කෘමීන්ට අමතරව විශාල සත්ත්ව පරිබෝධකයෝ සංඛ්‍යාවක් භෝග වලට හානි කරන ඉන්නවා. මයිටාවන් කෘන්තකයන් කියලා කියන්නේ මේ කියනවා ලෑටි කරන සත්තු කියලා. ඒකට ඔය හාවෝ මීමින්නෝ ඉත්තෑයෝ ඊට පස්සේ ලේන්නු වගේ සත්තු තමයි අපි කෘන්තකයන් විදිහට හඳුන්වන්නේ. ඊට පස්සේ මොලුස්කාව නූඩ් වංශයෙන් එහෙම නැත්නම් මොලුස්කාව විදිහට අපි හඳුන්වනවා. මේ ගොළු ගෙල්ලෝ හාංගොල්ලෝ වගේ සත්තු. හරි? ඊළඟ පක්ෂී ක්ෂීරපායි සහ නෙමටෝඩා. right? නෙමටෝඩා වලුත් අපි සත්ත්ව පරිබෝධකයෝ විදිහට තමයි හඳුන්වන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් බහුසෛනික සත්වයින් තමයි සත්ත්ව පරිබෝධකයෝ විදිහට හඳුන්වන්නේ. හරි එතකොට අපි කාණ්ඩ පිළිබඳව පොඩි අවධානයක් යොමු කරමු. පළවෙනි වර්ගය තමයි මේ කෘමි පරිබෝධ. එතකොට භෝග වගාවන්ට හානි සිදු කරන ආත්‍රපෝඩා වංශයේ ඉන්සෙක්ටා වර්ගයට අයත්. නැත්නම් අපි කියනවා හෙක්සපෝඩා කියලා. කකුල් 6ක් තියෙන වර්ගයට අයත් ජීවීන් කෘමි පරිබෝධ ලෙස හඳුන්වනු ලැබේ. හෙක්සපෝඩා වර්ගයට අයත් ජීවීන් කෘමි පරිබෝධ ලෙස හඳුන්වනවා. හරි? හරි මොකද කෘමි පරිබෝධ කියලා කියන්නේ භෝග වගාවන්ට හානි සිදු කරන ඉන්සෙක්ටා වර්ගයට අයත් කෘමි ජීවි කෘමි පරිබෝධ විදිහට හඳුන්වනවා. හරි? හරි එතකොට දැන් කෘමි පරිබෝධ වර්ගීකරණය දිහා අපි බලපුවම කාණ්ඩ අපිට වර්ගීකරණයේ විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් ෆයිලම් ආර්ත්‍රපෝඩා.
නැත්නම් සන්නිපාදකයන් කියන වංශයෙන් තමයි කුමීන් අයිති වෙන්නේ. ඒකේ වර්ගයක් විදියට අපිට දකින්න හම්බ වෙනවා හෙක්සපෝඩා නැත්නම් ඉන්සෙක්ටා කියන වර්ගය. ඒ ඉන්සෙක්ටා වර්ගය තමයි කුමී පලිප්පුද හම්බ වෙන්නේ. හරි. එතකොට දැන් හෙක්සපෝඩා නැත්නම් ඉන්සෙක්ටා වර්ගයේ උපවර්ග කීපයක් තිබෙනවා. ඒ අතරින් ටෙරිගෝටා කියන වර්ගයේ පියාපත් රහිතයි. ඊට පස්සේ ඒ ටෙරිගෝටා කියලා ඉන්නවා. ඒ ටෙරිගෝටා කියන වර්ගය පියාපත් රහිතයි. ටෙරිගෝටා කියලා වර්ගයක් තියෙනවා පියාපත් සහිත. එතකොට දැන් ඒ පියාපත් සහිත වර්ගයේ ඒ කියන්නේ ටෙරිගෝටා කියන වර්ගයේ එක්සෝටෙරිගෝටා එන්ඩෝටෙරිගෝටා කියන වර්ග දෙකක් තියෙනවා. එක්සෝටෙරිගෝටා කියන වර්ගයේ අසම්පූර්ණ රූපාන්තරයක් දකින්න හම්බ වෙනවා. එන්ඩෝටෙරිගෝටා කියන වර්ගයේ සම්පූර්ණ රූපාන්තරයක් දකින්න හම්බ වෙනවා. හරි. රයිට්. එතකොට අපි කෘමීන් පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමු. රයිට්. එතකොට දැන් අපි ඊළඟට බලමු දර්ශීය කෘමියෙක් ස්වභාවය කොහොමද කියන එක. දැන් කෘමියෙක් ගත්තම කෘමියෙක්ගේ ශරීරයේ කොටස් තුනක් තියෙනවා. ප්‍රධාන කොටස් තුනක් අපිට දකින්න හම්බ වෙනවා. ඒ තමයි හිස. රයිට්. හිස එක හිස උරස උදරය කියන කොටස් තුනක් දකින්න හම්බ වෙනවා. හරි. හිස උරස උදරය කියන කොටස් තුනක්. හරි. දැන් මොන මොකද මේ මීමැස්සෙක් වගේ සතෙක්ව මතක් කරගන්න. හිස උරස උදරය කියන කොටස් තුනක් දකින්න හම්බ වෙනවා. ඊට පස්සේ මේ හිස ගත්තම හිසේ ප්‍රධාන කොටස් විදිහට අපිට දකින්න හම්බෙන්නේ ස්පර්ශක මුඛෝපාංග කියන පුළුවන්. ඊළඟ සංයුක්ත ඇස් අපිට කැපිලා පේන්නේ විශේෂයෙන් සංයුක්ත ඇස් සහ ස්පර්ශක දර්ශකයේ කුලින්. හරි. ඊට පස්සේ උරස ගත්තම දැන් මේගොල්ලේ ශරීරයේ වැදගත් කාර්යභාරයක් ඉෂ්ට කරන උරස. දෙවෙනි කොටස උරස මගේ. එතකොට උරසේ අපිට දැක් ගන්න පුළුවන් පූර්ව උරස මධ්‍ය උරස සහ අපර උරස කියලා කොටස් තුනක් දැක් ගන්න පුළුවන්. හරි. එතකොට මේ කොටස් තුනෙන් පූර්ව මධ්‍ය අපර කියන කොටස් තුනටම පාද යුගල බැගින් සම්බන්ධ වෙනවා. පාද යුගල බැගින් සම්බන්ධ වෙනවා. එතකොට උරසට සම්බන්ධ පාද යුගල් තුනක්. හරි. එතකොට දැන් මේගොල්ලන්ට හෙක්සපෝඩා කියලා කියන්නේ එක හේතුවක් තමයි පාද යුගල් තුනක් තියෙන එක. නැත්නම් පාද හයක් තියෙන එක. හරි. රයිට්. ඊට පස්සේ දැන් මේගොල්ලෝ අපර සහ මධ්‍ය උරසට සම්බන්ධ වෙලා තියෙන පියාපත් යුගල් දෙකක් දකින්න හම්බෙනවා. දර්ශීය කුලියේ. සමහර අයගේ අපි කතා කරා පියාපත් නෑ. ඒ ටෙරිගෝටා කියන වර්ගයේ. එතකොට ටෙරිගෝටා කියන වර්ගයේ උපවර්ගයේ මේ පියාපත් තියෙනවා. හරි. එතකොට මේ විශේෂ ලක්ෂණය ඕක තමයි. පියාපත් යුගල දෙකයි පාද යුගල තුනයි. හරි. ඊට පස්සේ මේ උදරය ගත්තම උදරය උදර කණ්ඩ වලින් යුක්තයි. සාමාන්‍ය උදර කණ්ඩ 10ක් 14ක් විතර වගේ ප්‍රමාණයක් තියෙන පුළුවන්. මේ උදර කණ්ඩ වල ප්‍රධානතම කාර්යය තමයි මොකද්ද? නැත්නම් උදර කණ්ඩ පිහිටීමේ මේ ශරීරයේ තියෙන ඔය විවිධ පද්ධති ප්‍රජනක පද්ධතිය ආහාර මාර්ග පද්ධතිය වගේ කොටස් මේ උදර කණ්ඩ ඔස්සේ තමයි විහිදලා තියෙන්නේ. right? ඒ සඳහා තමයි උදර කණ්ඩ වැදගත් වෙන්නේ. right. හරි. එතකොට ඔය කොටස් තමයි සාමාන්‍යයෙන් දර්ශීය කුමියේදී අපිට දකින්න හම්බෙන කොටස්. හරි. හරි. එතකොට ශරීරයේ ප්‍රධාන වශයෙන් කොටස් තුනයි. හිස, උරස, උදරය. ඊට පස්සේ හිස ගත්තම සංයුක්ත ඇස් ප්‍රධාන කොටස් විදිහට සංයුක්ත ඇස් ස්පර්ශක මුඛෝපාංග පිටනවා. උරස ප්‍රධාන ඛණ්ඩ තුනකට වෙන්නවා. පූර්ව උරස, මධ්‍ය උරස, අපර උරස. මේවාට සම්බන්ධ පාද යුගල් තුනයි. පියාපත් පිහිටන අයගේ මධ්‍ය උරස සහ අපර උරස සම්බන්ධ පියාපත් යුගලයක් පිහිටලා තියෙනවා.
හරි උදරය ගත්තම උදර කණ්ඩ 10ක් 14ක් විතර වගේ තියෙන්න පුළුවන්. මේක කෘමි වර්ගය අනුව වෙනස් වෙනවා. උදර කණ්ඩ තුල ආහාර මාර්ගයේ ප්‍රජනක පද්ධතිය සමහර අයට ඔය බිත්තර දාන අය දිබ්බඩි දායකයක් වගේ දේවල් තියෙන්න පුළුවන්. right හරි එතකොට ඊළඟට අපි යන් කෘමීන්ගේ රූපාන්තර. එතකොට කෘමීන්ගේ රූපාන්තරය ගත්තම ප්‍රධාන ආකාර දෙකයි. දැන් මේ විශේෂයෙන්ම අර ටෙලිගෝටා කියන වර්ගය අපි දැක්කා කොටස් දෙකකට වෙන් කරන්නේ මෙන්න මේ රූපාන්තරය මත. හරි එතකොට රූපාන්තරණයේ කොටස් දෙකයි. එකක් තමයි සම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණය කියලා කියන්නේ ජීවන චක්‍රයේ බිත්තර කීට පිලා සුහුඹු කියන අවධි 4ක් හම්බ වෙනවා නම් මේකට අපි කියනවා සම්පූර්ණ රූපාන්තරණය කියලා. ජීවන චක්‍රයේ බිත්තර කීට පිලා සුහුඹු යන අවධි 4ක් සහිත නම් එම ජීවන චක්‍රය සම්පූර්ණ රූපාන්තරණයක් වේ. හරි කහ පුරුප්පණුව සාමාන්‍යයෙන් අපි කියනවා ලෙපිඩොප්ටෙරා ගෝත්‍රය ඊළඟට පොලියොප්ටෙරා ගෝත්‍රය මේ යට තියෙන පොලියොප්ටෙරා ගෝත්‍රය ඩිප්ටෙරා ගෝත්‍රය සහ හයිමෙනොප්ටෙරා ගෝත්‍රය කියන ගෝත්‍ර අයත් වෙන්නේ මෙන්න මේ සම්පූර්ණ රූපාන්තරය සහිත ජීවීන්ගෙන් තමයි සමන්විත වෙන්නේ. එතකොට පොඩ්ඩක් මතක තියාගන්න. ඊළඟට අසම්පූර්ණ රූපාන්තරණය. අසම්පූර්ණ රූපාන්තරණයේදී අපිට දකින්න හම්බ වෙනවා ජීවන චක්‍රයේ අවස්ථා තුනක්. බිත්තර, සිසු, සුහුඹුල් කියන. ඒ ජීවන චක්‍රයේ අවස්ථා තුනක් හමුවන ජීවන චක්‍ර අසම්පූර්ණ රූපාන්තරණයක් සහිත ජීවන චක්‍ර විදිහට අපි හඳුන්වනවා. එතකොට මේකේ විශේෂත්වය තමයි බිත්තර වලින් පිටවන සිසුවා බොහෝ දුරට රූපීයව සුහුඹුලාට සමානයි. නමුත් ප්‍රමාණාත්මක උතුයි කිහිප වරක් හැවහැලීම හරහා විශාල ශරීරයේ විශාල කරගෙන ඉන්න තමයි ශිෂුවා සුහුඹුලා බවට පත් වෙන්නේ. හරි. එතකොට දැන් විශේෂයෙන්ම අපි ගත්තම ඔය ගොයම් වගේ සත්තුන්ගේ අපිට දැක් ගන්න පුළුවන් මේ අසම්පූර්ණ රූපාන්තරයක් ගෝත්‍ර විදිහට අපි ගත්තොත් එහෙම ඕඩර් නැත්නම් ගෝත්‍ර කීපයක අපිට දකින්න හම් වෙනවා සම්පූර්ණ රූපාන්තරය. සයිසොලොප්ටෙරා, හෝමොප්ටෙරා, හෙමිප්ටෙරා, අයිසොප්ටෙරා කියන ගෝත්‍රවල අපිට අසම්පූර්ණ රූපාන්තරය දැක් ගන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු මේ ඊළඟ කොටසට යන්න අපි කෘමි පලිබෝධකයන්ගේ මුඛ උපාංග. කෘමි පලිබෝධකයන් හඳුනා ගැනීමටත් ඔවුන්ගේ භෝජන විලාසය හඳුනා ගැනීමටත් ඒ මගින් සිදුවන හානිය හඳුනා ගැනීමටත් අපිට හරිම වැදගත්. හරි. මොකද්ද මේ කෘමීන්ගේ මුඛ උපාංග කියන වර්ගය. right. එතකොට මුඛ උපාංග වර්ග රාශියක් අපිට කෘමීන්ගේ දකින්න හම් වෙනවා. ඉතින් මේ මුඛ උපාංග අතරින් අපි හදාරන්නේ විශේෂයෙන්ම පලිබෝධ බවට පත් වෙලා ඉන්න ජීවීන්ගේ වැඩිපුරම දකින්න හම් වෙන මුඛ උපාංග. හරි. right. එතකොට අපි ඉස්සෙල්ලම බලමු සපන විකන මුඛ උපාංග. එතකොට මේ සපන විකන මුඛ උපාංග අපි ඉගෙන ගන්නේ දර්ශීය කෘමියෙක්ගේ මුඛ උපාංග විදියට. හරි. එතකොට සාමාන්‍යයෙන් මේ දර්ශීය මුඛ උපාංග විතරණය වෙලා තමයි අනිකුත් මුඛ උපාංග වර්ග නිර්මාණය වෙලා තියෙනවා කියලා පිළිගන්න. දැන් එතකොට දර්ශීය එහෙම නැත්නම් සපන විකන මුඛ උපාංග ගත්තා මේගොල්ලෝ වචනෙම තියෙනවා සපන විකන. ඒ කියන්නේ හපලා කන්න පුළුවන් විදිහට මේගොල්ලයි ශරීරය නිර්මාණය වෙලා තියෙනවා. right. එතකොට දැන් මේගොල්ලයි ශරීරය ගත්තම ශරීරයේ හිසේ තමයි මුඛ උපාංග දකින්න හම්බෙන්නේ ආහාර ගැනීම සඳහා. එතකොට දැන් මේගොල්ලයි මුඛ උපාංග වල කොටස් අපිට සාමාන්‍යයෙන් පහක් හම්බ වෙනවා. හරි. කොටස් පහක් හම්බ වෙනවා. ඒ තමයි උඩුතොල වගේ තියෙන පූර්වෝෂ්ඨය, ඊළඟට යටිතොල වගේ තියෙන අදරය, හරි, අදෝහණු,
මුෂ සහිත අනුක උපාංග. හරි. ඊළාට වම් දකුණු කියලා මේ මුෂ සහිත අනුක උපාංග වල කොටස් දෙකයි අදෝහණු දෙක. හරි. right. එතකොට දැන් අපි ගත්තම මේ ආහාර මේ මුක උපාංග ගත්තම දැන් අපිට උඩින් දකින්න හම්බ වෙන ඔන්න ඔය වගේ පූර්වෝෂ්ඨය. හරි. එතකොට මේකේ යට පැත්තෙන් අපිට දකින්න හම්බ වෙනවා අදරය කියන කොටස. මේකේ යට පැත්තෙන් අදරය කියන කොටස දකින්න පුළුවන්. හරි. එතකොට මේ ආහාර කැපීම සඳහා මේක මුඛයේ දෙපැත්තෙන් අදෝහණු දෙකක් හොඳින් වර්ධනය වෙච්ච මේ වගේ අදෝහණු දෙකක් අපිට දකින්න හම්බ. හරි. ඊට පස්සේ මේ අදෝහණු වලින් කපන කොටස් අල්ලාගෙන මුඛයේ වෙත යොමු කිරීම සඳහා ඔය වගේ ඇඟිලි ආකාර නැත්නම් මේවට අපි කියනවා මුෂ කියලා. මුෂ සහිත අනුක උපාංග දෙකක් දෙපැත්තෙන් දකින්න පුළුවන්. හරි. right. එතකොට දැන් හරියට අපේ මේ සාමාන්‍ය සත්වයේ සීරපායයේ කට ගත්තොත් එහෙම පූර්වෝෂ්ඨය සහ අදරේ උඩුතල සහ යටිතල වගේ. එතකොට දැන් අපේ අත්වලින් කරන කාර්ය කරන කොටසක් විදිහට වගේ උපාංගයක් විදිහට තමයි අපිට අදෝහණු දෙක හඳුන්වන්නේ. හරි. ඊට පස්සේ දැන් අත්වල ඇඟිලි වලින් කරන කාර්ය වගේ දෙයක් කරන උපාංග විදිහට තමයි අපිට මුෂ සහිත අනුක උපාංග හඳුන්වන්න පුළුවන්. එතකොට මේ මුෂ කියලා කියන්නේ ආහාර ඇහිලි. ඒ කියන්නේ කපන ආහාර අහුලලා මුඛයට ලං කර ගැනීම සඳහා යොදා ගන්නා වීම. එතකොට දැන් අදෝහණු වලින් කපන ඒවා මුඛයට ලං කරලා මුඛයට ඇතුල් කරගන්නේ මේ මුෂ මගින්. හරි. එතකොට මුෂ සහිත අනුක උපාංග තියෙනවා. ඊට පස්සේ අදරයේ මුෂ දෙකක් අපිට දකින්න හම්බ. හරි. right. එතකොට අපි මේ සාමාන්‍යයෙන් ওই විදිහට තමයි මේ අපිට දකින්න හම්බෙන්නේ සපන විතර මුඛ උපාංග. හරි. හරි. එතකොට දැන් අපි සාමාන්‍ය කුඹි ගත්තොත් හයිමනොප්ටෙරා වගේ ඊට පස්සේ ඕතොප්ටෙරා වගේ තාම ලස්සනට අපිට මේ දර්ශීය තත්ත්වයේ සපන විතර මුඛ උපාංග දැක ගන්න. දැන් කුඹිය ගත්තොත් කුඹියගේ අර ඉදිරියෙන් තියෙන මේ වගේ දැඩි අදෝහණු දෙකක් අපිට දැක ගන්න පුළුවන්. හරි. right. ඊට පස්සේ මේ ඊළඟට දැන් අපිට කුමියෙක් දැන් විශේෂයෙන්ම මේ ඕතොප්ටෙරාව ගත්තාම මේගොල්ලයි තමයි අපිට ලස්සනම උපාංග දැක් ගන්න පුළුවන්. ඒ කියන්නේ තනකොළ පෙත්තු, පළඟැටියෝ, පතංගයෝ වගේ ජීවීන්. එතකොට මේගොල්ලයි අපිට දකින්න හම්බ වෙනවා මේ කැඩි වලට වෙන් කරපුවම අදෝහණු. තාම හොඳින් ජීවුන වෙච්ච අදෝහණු දකින්න පුළුවන්. ඊළඟට මුෂ සහිත අනුක උපාංගය. එතකොට මුෂ කියලා කියන්නේ මෙන්න මේවා. හරි. මේ ආහාර අල්ලා ගැනීම සඳහා භාවිත කරන ඒවා. මේ තියෙන මුෂ. හරි. සන්ධිපාද කොටස් වගේ කොටස් තමයි මේ මුෂ කියලා කියන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ අදරය. ඒ කියන්නේ යටිතොල වගේ පිටලා තියෙන අදරය. මේ තියෙන්නේ පූර්වෝෂ්ඨය. හරි. මේක උඩින් තියෙන්නේ මෙහෙම. පූර්වෝෂ්ඨය කියන කොටස අදෝහණු දෙකට උඩින් තියෙන්නේ. මේ දෙන්න සම්බන්ධ වෙන්නේ. ඊළාට අදරය කියන එක මේ අදෝහණු වලට යටින් තියෙන්නේ. හරි. අදරය අදෝහණු වලට යටින් තියෙන්නේ. ඊළාට මේ මුෂ සහිත අනුක උපාංග මේ දෙපැත්තේ තියෙනවා. හරි. එතකොට මේ මුෂ සහිත අනුක උපාංග වල ප්‍රධාන කාර්යය තමයි ආහාර ඇහිලි. හරි. කපන ආහාර අහුලලා මුඛයේ වෙත ලං කර දෙන්නේ. right. හරි. එතකොට අපි තව හරස් රූපයකට යමු. මේ එතකොට ඔයගොල්ලන් තවත් පැහැදිලි වෙයි. දැන් මේ තියෙන්නේ මේ අර අනිත් පැත්තෙන් බලපුවම පැත්තක ඉඳලා බලපුවම එතකොට මේ තියෙන්නේ පූර්වෝෂ්ඨය. හරි. මේ තියෙන්නේ අදෝහණු. හරි. මේ තියෙන්නේ මුෂ සහිත අනුක උපාංග. හරි. මේ තියෙන්නේ පූර්ව අදරය. හරි. අදරය කියන කොටස. පැහැදිලිද? එතකොට එහෙම අපිට පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් මේ භූමියේ කොටස් ටික ලොකු කොටස් නැහැ. හරි. එච්චර ලොකුවට හිතන්න එපා. තියෙන කොටස් කීපයයි.
හරි right. එතකොට දැන් මේ කෘමියගේ මුඛෝපාංග ගත්තම මෙයාගේ පූර්වෝෂ්ඨය අදරය හරි අදෝහණු සහ මුෂ සහිත අනුකූපාංග ඔය විදිහට තමයි අපි පැත්තක ඉඳලා බලපුවම අපිට පේන්නේ. හරි. එතකොට දැන් මෙයාගේ මේ කොටස් ටික පස්සේ මෙතනින් අපිට හම්බ වෙනවා අන්න සෝපය කොටස හරහා ආහාර මාර්ගයට යනවා. හරි. ඉතින් මේ හරහා තමයි ආහාර මාර්ගය ගමන් කරන්නේ. ඒක පූර්වෝෂ්ඨයයි අදරයයි කියන දෙක මැදින් තමයි ආහාර මාර්ගය තියෙන්නේ. පැහැදිලි නේද? හරි. එතකොට ඔය කොටස් ටික එච්චර ලොකුවට හිතන්න එපා. ලොකු කොටස් ප්‍රමාණයක් නැහැ. තියෙන්නේ අදෝහණු දෙකයි වම් දකුණු. මුෂ සහිත අනුකූපාංග දෙකයි වම් දකුණු. ඊළඟ පූර්වෝෂ්ඨය තියෙනවා උඩින් යටින් තියෙනවා අදරය. හරි. එතකොට දැන් මේ අනුකූපාංග වල සහ අදරයේ ආහාර ඇහිලීමට වැදගත් වෙන මුෂ කියලා තියෙනවා. හරි. එතකොට දැන් මේ සපන විකර මුඛෝපාංග සාමාන්‍යයෙන් පිළිතලා තියෙනවා අපි විශේෂයෙන්ම ඕතොප්ටෙරා දර්ශීය වර්ගයේ විදිහට අපි හඳුන්වන්නේ ඕතොප්ටෙරාවන්ට තියෙනවා ඊළඟට අයිසොප්ටෙරාවන්ට පොලියොප්ටෙරාවන්ට සහ ලෙප්ටොප්ටෙරා. ඒ කියන්නේ දැන් ඕතොප්ටෙරා කියලා කියන්නේ පළගෙන. අයිසොප්ටෙරා කියලා කියන්නේ වේග. හරි මම මේ කියන්නේ ගෝත්‍ර. පොලියොප්ටෙරා කියලා කියන්නේ මේ කුරුමින්. ලෙප්ටොප්ටෙරා කියලා කියන්නේ සමනලයින්ගේ මේ කීතෙන්ට තියෙන දලබුවන් තියෙන මේ සපන විකන මුඛෝපාංග. එතකොට මේගොල්ලෝ සාමාන්‍යයෙන් කරන අපි හානි දිහා බලපුවම පත්‍ර කපා දැමීම හෝ පත්‍ර කොටස් කපා දැමීම කරනවා. හරි. එතකොට විශේෂ උදාහරණයක් විදිහට ගත්තොත් අපි තනකොළ පෙත්තු. එතකොට ඔය කුකුල් විදේශී කුලේ වලට හානි කරන අවුලක පෝරා කුරුමිනි. ඊළඟ පොල් කුරුමිනි. වගේ සත්තු සාමාන්‍ය පත්‍ර සහ පත්‍ර කොටස් කපලා දානවා. පළ හා පළ කොටස් ආහාරයට ගැනීම. බිබිලි කුරුමිනි උදාහරණයක් විදිහට. ඊට පස්සේ අංකුර ලපටි පැල කාදකි කියත් වනු. කඳ සිදුරු කර අභ්‍යන්තර කොටස් කාදකි. කෙසෙල් බුල්ල කඳ බුල්ල අලමුල්ල කියලා දෙන්නෙක් ඉන්නවා කෙසෙල් වල. ඒකට ඒ දෙන්න අපිට උදාහරණ විදිහට ගන්න. තව ඉන්නවා ඔය වී වගාවේදී පුරුප්පණු ඒගොල්ලොත් ඇවිල්ලා කඳ විදලා ඇතුළත කොටස් ආහාර කට්ටිය. හරි ඊළඟ මුඛෝපාංග වර්ගයට අපි යම් විද යසෝරාවන මුඛෝපාංග. විද යසෝරාවන මුඛෝපාංග මේ විද යසෝරාවන මුඛෝපාංග අපිට සාමාන්‍යයෙන් දකින්න හම්බෙන්නේ හෙමිප්ටෙරා ගෝත්‍රයේ. හරි ඊට අමතරව දිප්ටෙරා ගෝත්‍රයේ මැස්සෝ මදුරුව වගේ අයගෙත් අපිට මැස්සෝ සෝරි මදුරුවන්ගෙත් මේක දැක් ගන්න පුළුවන්. හරි එතකොට දැන් මේ දිප්ටෙරා හෙමිප්ටෙරා ගෝත්‍රයේ අපිට වැඩිපුර දකින්න හම්බෙන මේ විද යසෝරාවන මුඛෝපාංග ගත්තම දැන් මේකේ මම වෙනින්ම ඇඳලා පෙන්නන්නම් තව රූපයක්. දැන් මෙහිමයි මේගොල්ලයි තියෙන්නේ. මේගොල්ලයි විදින්න පුළුවන් තුණ්ඩයක් තියෙනවා. කටුවක් තියෙනවා. හරි ඔයගේ කටුවක් තියෙනවා. එතකොට මේ කටුව ඇතුලෙන් බට දෙකක් යනවා. ඒ බට දෙක සම්බන්ධ වෙන චූසකයක් තියෙනවා එක බටයක් සම්බන්ධ. තව බටයක් මෙහෙම පැත්තකින් ඇවිල්ලා සම්බන්ධ වෙන කේට ග්‍රන්ථි තියෙනවා. හරි? right. එතකොට මේ චූසකය ආහාර මාර්ගයට සම්බන්ධ වෙනවා. ආහාර මාර්ගයට සම්බන්ධ වෙනවා. එතකොට මේ චූසකයේ ක්‍රියාකාරීත්වයට පේශි. හොඳ ලොකු පේශියක් තියෙනවා. ඔය ටික තමයි මේ විද යසෝරාවන මුඛෝපාංග වල දකින්න. මොකද තුණ්ඩය එහෙම නැත්නම් කටුව මේකට කීලකය කියලා කියනවා. ඊළඟට මාංශ පේශි චූසකය සහ කේට ග්‍රන්ථි තියෙනවා. එතකොට දැන් අපි මේ කීලකය කපලා බලපුවම එහෙම නැත්නම් කටුව කපලා බලපුවම අපිට පේනවා මේක ඇත්තේ නාල දෙකක් තියෙනවා. එකක් තමයි ආහාර උරන්න අනිත් එක තමයි
දියර විදිහට තමයි මේගොල්ලෝ ආහාර ගන්න. අනිත් එක තියෙන මොකටද? කේතය ඇතුල් කරන්න. එතකොට දැන් කේතය ඇතුල් කරන්න හේතු කීපයක් තියෙනවා. දැන් මේගොල්ලෝ කේතේ තියෙනවා එන්සයිම්. එන්සයිම වගේ දැන් සාමාන්‍ය සාකවල බේරීමේ යාන්ත්‍රණයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේ යම්කිසි තුවාලයක් දුවනොත් එහෙම එතන ඝන වෙනවා. ඉතින් ඒ ඝන වීමේ හැකියාව නැති කරනවා මෙයා කේතේ යොදලා. කේතේ තියෙන එන්සයිම් වගේ එතන පටක දිය කරලා ඝන වෙන හැකියාව නැති කරනවා. නැති කරලා එතන තියෙන යුස ඔක්කොම සෛලවල යුස අන්තර් සෛලීය අවකාශවල තියෙන යුස ප්‍රෝයම් යුස වගේ දේවල් උරලා ගන්නවා. අවශ්‍ය පෝෂණය ලබා ගැනීම සඳහා. ඒක තමයි මේ විද යුස උරා වන රූපාංග සහිත ජීවීන්ගේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. එතකොට මේගොල්ලන්ට ඒ සඳහා වැදගත් වෙන ආකාරය තමයි කීලකය, එහෙම නැත්නම් තුන්ඩය, චූසකය සහ කේත ග්‍රන්ථි පිහිටලා තියෙනවා. එතකොට චූසකයේ ක්‍රියාකාරීත්වය කියන්නේ ඇදලා ගන්න පුළුවන් විදිහට සකස් වෙලා තියෙනවා. මොකද්ද? පේශි සැපයීමක් මගින් චූසකය. රයිට්. එතකොට දැන් අපි මෙන්න මේ අපි කෙලින් අතර බැලුවොත් එහෙම දැන් ඉස්සලා හරස් අපිට කෙලින් අතර බැලුවොත් අපිට මෙන්න මේ මෙතන පේශි ඉතාමුණු පේශි සැපයීම ඔයගලන් දැක්කම පුළුවන් මෙතන පේශි සැපයීමක් තියෙනවා. ඊළඟට මේ තියෙනවා කීලකේ නැත්නම් තුන්ඩේ තියෙනවා. එතකොට මේක ඇත්තටම මේ පූර්වෝස්තේ මගින් තමයි කීලකේ කියන එක ඇති වෙලා තියෙන්නේ. හරි. එතකොට දැන් මේ මට ඉස්සර කියන්න අවුරුනේ දැන් සමහර අයගේ මේ නිකන් ඉන්න වෙලාවට කීලකේ එහෙම නැත්නම් තුන්ඩේ ආරක්ෂාවට සම් සැකස්මක් ඇති වෙලා තියෙනවා මේ තුන්ඩේ වැහෙන්න පුළුවන්. මේකට අපි කියන ශුණ්ඩාකුපුව කියලා කියනවා. හරි. හැමෝගෙම නෑ සමහර අයගේ ශුණ්ඩාකුපුව අපි දකින්න හම්බෙන්නේ. ඒකට ඒගොල්ලෝ කරන්නේ කකුල් දෙක ඇතුලේ හංගර උරුගත්ත දෙක ඇතුලේ හංග ගන්නවා තුන්ඩේ. හංගගෙන ආරක්ෂා කර ගන්නවා. හරි. එතකොට මේ සාමාන්‍යයෙන් අපි ඉදිරියෙන් බලපුවම මේ වගේ අපිට පේන්නේ කීලකය තියෙනවා. ඊට පස්සේ සුණ්ඩා පොකුව අපිට දකින්න හම්බෙනවා. ඊළඟට මේ මාංශ පේශි නැත්නම් පේශි සැකස්ම දකින්න හම්බෙනවා. මෙතන චූසකය අපිට දකින්න පුළුවන්. හරි. හරි. එතකොට මේ වගේ නල දෙකක් තියෙනවා. එකක් ආහාර මාර්ගයේ නලය, අනිත් එක තමයි කේත ග්‍රන්ථි වල නල. හරි. මේ සුණ්ඩා මේ කීලකය ඇතුලේ බට දෙකක් කෙල සාකයට ඇතුල් කරනවා ආහාර උරා ගන්න පටන් ගන්නවා. චූසනය කරන්න පටන් ගන්නවා මේගොල්ලෝ විද්දා. හරි. ඉතින් මේ තුන්ඩේ හැදිලා තියෙන්නේ ඒගොල්ලන්ට විදින්න පුළුවන් විදිහට. ඊටාම මොදි ඕනම පටකයක් විදින්න පුළුවන්කම තියෙන. දැන් අපිට විදින්න කොහොම හැකියාවක් තියනවද කියලා මේ විද යසෝරාවන රූපාංග තියෙන කට්ටියගේ අපිට දැනෙනවා මధుරෙක් විදිනකොට. නේද? සමහර අවස්ථාවල මధుරෙක් විදින එක අපිට පිහිස් විදිනවට වඩා අමාරුයි. ඉතින් ඒ වගේ ශක්තිමත් තුන්ඩයක් තියෙනවා නැත්නම් කීලකයක් තියෙනවා මේ විද යසෝරාවන රූපාංග සහිත ජීවිත. රයිට්. එතකොට මේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි විදේශවා වුණ මේ මකුණන්නේ අපිට දකින්න ලැබෙනවා මේ වගේ තුන්දයක් තියෙන දැන් උගලන්ට පේනවා සාමාන්‍යයෙන් අපි මේක තව ටිකක් ලොකු කරලා බලුවොත් එහෙම මේ හොඳට බලා ගන්න පුළුවන් මෙයාගේ මේ ඔය අපි දර්ශීය විදිහටම තමයි මෙයාගේ පිටිහිල්ලක්. හරි. එතකොට මේ තුන්ඩය තියෙනවා. ඊළඟට මෙතන උඩට ගියාට පස්සේ මේ හරිය චූසකය තියෙනවා. හරි. ඊට පස්සේ චූසකය වැහෙන්න ඔය වගේ පේශි සැකස්ම තියෙනවා. හරි. හරි. එතකොට මෙයාගේ ඉහළින් සහ පහළින් කේත ග්‍රන්ථි පිටලා තියෙනවා. කේත ග්‍රන්ථි වලින් එකක් එනවා මෙහෙම නලයක්. ඊළඟට තව නලයක් එනවා මේ ආහාර මාර්ගය. හරි. අග දක්වා. එතකොට ආහාර මාර්ගයේ නලය මේ විදිහටම ගමන් කරනවා. යනකොට මෙතන පොඩ්ඩක් පොඩි වෙලා ලොකු වෙලා චූසකයක් හැදෙනවා. ඒ චූසකයෙන් තමයි නිතරම චූසකය මගින් තමයි දියර චූසනය කරන්නේ. හරි. රයිට්. හරි. එතකොට මේ
මේ ජීවීන් තමයි සාමාන්‍යයෙන් අපිට වැඩිපුර දකින්න හම්බෙන ඔය හෝමෝප්ටෙරා ගෝත්‍රයට අයත් කූඩිත්තම් පිටිමකුණ සුදු මැස්සක් වගේ ජීවීන්ගේ අපිට දැක් ගන්න පුළුවන්. හරි? රයිට්. එතකොට මේගොල්ලෝ කරන්නේ ගොඩක් වෙලාවට මොකද කරන්නේ? මේගොල්ලන්ගේ හානි දෙකක් ඇත්තටම හිතෙනවා. විදේශ සුරාපන උපාගතයි ජීවීන්ගේ එකක් තමයි මේගොල්ලෝ යුස උරා වීම නිසා සාක කොටස් විනාශ වෙලා යනවා. හරි? සාකයෙන් පවා සමහර වෙලාවට විනාශ වෙලා යනවා. දැන් විශේෂයෙන්ම දුරු පැලකීනේ කියන ජීවීන් ඉන්නකොට ඒ වී සාකයෙන් විනාශ වෙලා යනවා. ඊට පස්සේ අනිත් එක තමයි මේ දෙවෙනි එක තමයි මේගොල්ලෝ අර කීටය විතරම පටක වලට ඇතුල් කරන හින්දා මේගොල්ලයි කීටයේ සමහර වෛරස් ඉන්නවා. එතකොට මේ වෛරස් එක ශාකයක ඉඳලා තව ශාකයකට ව්‍යාප්ත වෙනවා මේ විද යසුරාගුණ පලිබෝධකීන් මගින්. එතකොට ඒගොල්ලන්ට සිද්ධ වෙන හානි දෙකක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලෝ යසුරාගුණ අනිත් එක තමයි වෛරස් වාහකයන් විදිහට ක්‍රියා කරනවා. ඊළඟට අපි බලමු මේ සූරා යුස උරාගුණ මුකුපාංග. හරි? රයිට්. එතකොට දැන් මේ සූරා යුස උරාගුණ මුකුපාංග ගත්තම දැන් ඒගොල්ලයි පොතේ දාලා තියෙන රූපේ මම පරිශීලන ග්‍රන්ථයෙන් ගත්තේ. එතකොට මේකෙත් පොඩි අවබෝධයක් අපි ලබා ගන්නවා. මේකලයි පූර්වෝස්තය සකස් වෙලා තියෙනවා තුණ්ඩයක් ආකාරයෙන්. එතකොට මේ තුණ්ඩේ නැත්නම් කීලකයේ මගින් සීරීම කරනවා. හරි? ඊට පස්සේ මේගොල්ලයි මේ හනුක උපාංගවල මුෂ දකින්න හම්බුණා. මේ මුෂ මගින් මේ සූරපු පටක කොටස් එකට එකතු කරනවා. එකට එකතු කරන ඒවා අදරය සහ අදෝහණු විකරණය වෙලා හැදිච්ච චූසකය මගින් උරලා ගන්නවා. ඉතින් මේගොල්ලෝ මේ විදිහට තමයි අපිට මුකෝපාංගය දකින්න හම්බෙන්නේ. හරි? එතකොට මේ තියෙන්නේ මේගොල්ලෝ මේ මුකුපාංග වල පිහිටන ආකාරය මේ සංකීර්ණ රූප සටහන. ඉතින් මෙච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. මේකයි අවශ්‍ය වෙන්නේ මොකද්ද මේ ඔන්න මෙතනින් හැදිලා තියෙනවා මොකද්ද මේ පූර්වෝෂ්ඨයේ සහභාගී වෙලා තුණ්ඩයක් නැත්නම් කීලකයක් හැදිලා තියෙනවා. යුසෝරා වල පුළුවන් විදිහට මේ අදෝහන් මාර්ගයෙන් හැදිලා තියෙනවා පොඩි චූසකයක්. එතකොට මේ චූසකය ලොකුවට එළියට එන්නේ නැහැ. මෙන්න මේ වගේ පොඩි සිදුරක් මගින් තමයි අතොට විවෘත වෙන්නේ. හරි. ඉතින් ඒ හින්දා මේ අර සූරගත්ත කොටස් එකතු කරන්න මුෂ සහිත හනුකෝපාංග තියෙන ඒවා සූර කොටස් ටික එකතු කරනවා. එකතු කරලා ගොඩ ගැහුවට පස්සේ මේ ගොඩට හට තියලා මේ කුණියා චූසනය කරනවා. අතුරට අවශෝෂණය කරනවා. ඉතින් ලොකු චූසකයකුත් නෑ මේගොල්ලන්ට. ඒ හින්දා මේ ගොඩක් වෙලාට කරන්නේ මේ අර මුගෙන් ලං කරපුවම මේ ටික ක්‍රමයෙන් ගිනීම හා සමාන ක්‍රියාවලියක් තමයි අපිට දකින්න හම්බෙන්නේ සූරා යුසුරා බීම කිව්වත්. හරි. එතකොට දැන් මේ වගේ ස්වරූපයක් තමයි අපිට දකින්න හම්බෙන්නේ. එතකොට අපිට මේ අපි ඉගෙන ගන්න ගෝත්‍ර වලින් සයිසනොප්ටෙරා කියන ගෝත්‍රේ මේ මුකුපාංග දකින්න හම්බෙනවා. මේ තියෙන්නේ දැන් පැල මැක්කෙක්ගේ අපි කියන ත්‍රිප්ස්ලා කියන පැල මැක්කෙක්ගේ දකින්න හම්බෙන ස්වරූපය. දැන් උගලන් මේ දකින්න හම්බෙන්නේ මුස සහිත හනුකෝපාංග. හරි. එතකොට මේ දකින්න හම්බෙන්නේ මේ පූර්වෝෂ්ඨයෙන් සකස් වෙලා තියෙන තුන්දේ නැත්නම් කීලකය. ඊට පස්සේ මේ ඔයගොල්ලන්ට දකින්න හම්බෙන චූසකය. හරි. ඊට පස්සේ මේ මුස සහිත හනුකෝපාංග වලින් තමයි එකතු කරලා ගන්න. හරි. ඉතින් මේ ජීවීන් ඉතාම කුඩා ජීවී කාණ්ඩයක් පියවියසට නොපෙනෙන තරම්. හරි. ඉතාම කුඩායි මේ ටයිසනොප්ටෙරා ගෝත්‍රයේ ජීවීන් යුස උරා බොනවා සූරා. හරි. ලුණු වල ඊට පස්සේ සමහර අවස්ථාවල අපිට ඔය මේවයි හම්බ වෙනවා මේ වී වල හම්බ වෙනවා. ඒ වගේ බොහෝ වර්ග කීපයක මේ හම්බ වෙනවා. ඉතින් මේ කුඩා ජීවීන් වුණාට මේ අධික ගහන වේගයක් සහිත ගහණය වැඩි කරගෙන
කියන්නේ ශීඝ්‍ර බෝ වීමක් සහිත ජීවි කාණ්ඩයක්. හරි රයිට්. එතකොට අපි ඔය මුකුපාංග වර්ග තුන ගැන තමයි හදාරන්නේ. ඊට අමතරව අපිට දකින්න හම් වෙනවා මේ තවත් මුකුපාංග වර්ග දකින්න හම් වෙනවා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් මැස්සන්ගේ තියෙන්නේ මේ තෙත මාර්තු කරන මුකුපාංග. ඒ කියන්නේ ඒගොල්ලෝ ස්පොන්ජ් එකක් තියෙන්නේ. දැන් පටකයක් හමුනා මේ පටකය නැත්තම් මේ අර දැන් අපේ තුවාලයක් වගේ තැනකට ඇවිල්ලා ඒගොල්ලෝ අර ඕජස් වගේ තියෙනවා නම් ඒගොල්ලෝ කරන්නේ මේක ස්පොන්ජ් කරනවා. ස්පොන්ජ් කරලා ඒ උර යුස උරා ගන්නවා. හරි. ඒ ස්පොන්ජ් තව ඔය ඒ වගේ වෙනස් වෙලා හැදිච්ච මුකුපාංග වර්ග රාශියක් තියෙනවා. ඉතින් අපි නමුත් කතා කරන්නේ වැඩිපුරම හම් වෙන වර්ග තුන ගැන විතරයි. ඒකට ඔය වර්ග තුන මතක තියාගත්තා නම් හොඳටම ඇති. රයිට්. එතකොට අපි ඊළඟට යමු මේ වැදගත් කුමි ගෝත්‍ර කිහිපයක්. එතකොට දැන් මේ කුමි ගෝත්‍රවල අපි ප්‍රධාන වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ලක්ෂණ. හරි? ලක්ෂණ තමයි. එතකොට දැන් අපි ඉගෙන ගත්තේ රූපාංග මොනවද? රූපාන්තරණය කොහොමද? මොකද්ද සිද්ධ වෙන හානිය? උදාහරණ කිහිපයක් විතරක් මතක තියාගත්තා නම් ඇති. හරි? එතකොට මේ ලක්ෂණ ඔක්කොම කටපාඩම් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වෙන්නේ නැහැ කියන එක තමයි මම කියන්න උත්සාහ කරන්නේ. හරි? හරි. එතකොට ලෙපිඩොප්ටෙරා ගෝත්‍රය ගමු අපි. එතකොට මේ අර ඉන්සෙක්ටා වර්ගයේ ගෝත්‍ර විශාල සංඛ්‍යාවක් වෙනවා. ඒ අතරින් අපි කතා කරන්නේ මේ හානිදායක බෝග වලට හානිදායක කුමි ගෝත්‍ර පිළිබඳව. රයිට්. එතකොට අපි ඉස්සල්ලාම ගෝත්‍රයේ විදිහට ලෙපිඩොප්ටෙරා ගෝත්‍රය තමයි බලන්නේ. සමනලයින් සහ සලමීන් තමයි ලෙපිඩොප්ටෙරා ගෝත්‍රයට අයත් වෙන්නේ. හරි? හරි. එතකොට සාමාන්‍යයෙන් මේගොල්ලෝ මේ කීට අවස්ථා තමයි හානිදායක වෙන්නේ. සුහුඹුල් අවස්ථාව හානිදායක වෙන්නේ නැහැ. හරි? රයිට්. එතකොට මේගොල්ලෝ විශේෂ ලක්ෂණ බලපුවම සල්කමේ පියාපත් තියෙනවා. ඒ කියන්නේ අර අපි සමනලයින්ගේ සලමයින්ගේ අපි දකිනවා මේ අර පත්‍රවල මේ පියාපත්වල තියෙනවා නිකන් සුඹුල් කියලා කියන්නේ නිකන් මේ අලු වගේ ස්වරූපයක් දකින්න හම්බෙන්නේ නේද? අන්න ඒවට තමයි අපි කියන්නේ ඒවා සහිත පත්‍රවලට තමයි අපි කියන්නේ සල්කමේ පියාපත් කියලා. ඒකවල සල්කමේ පියාපත් යුගලක් සියල්ලංගෙම පාහේ අපිට දකින්න හම්බ වෙනවා ලෙපිඩොප්ටෙරා සුහුඹුලන්. හරි? ඊට පස්සේ සුහුඹුලාගේ මුඛෝපාංග යුස උරා බීම සඳහා සකස් වෙච්ච සර්පිලාකාර ශුණ්ඩයක්. ශුණ්ඩාවක් කියලා අපි කියනවා. ශුණ්ඩා නලයක් කියලා කිව්වත් වැරදි නෑ. ශුණ්ඩාවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක විශේෂයි. දැන් විශේෂ මුඛෝපාංග වර්ගයක් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. ඊට පස්සේ පූර්ණ රූපාන්තරයක් මේගොල්ලෝ දක්වනවා. දැන් ඒකෝට අපි සාමාන්‍යයෙන් සලඹයා කියන සත්වයා සමහර අය ඉන්නවා දහවල් ක්‍රියාකාරීව. සලඹයා කියන සත්වයා නිසාචරයි. රාත්‍රියට තමයි ක්‍රියාකාරී වෙන්නේ කියලා. ඒ වගේම තමයි මෙයාගේ පියාපත් එක මෙයා පොළොවට සමාන්තර. හැම වෙලාවෙම තියාගෙන ඉන්නේ. හරි? කොහොම සමාන්තරව තියාගෙන ඉන්නේ. එතකොට දැන් මේ සමනලයා කියන සත්වයා පොළොවට රුජුව එහෙම නැත්නම් සිරස් අතර තමයි පියාපත් එක තියාගෙන ඉන්නේ. හරි? එතකොට මේ දෙන්නක වෙනස ඒකයි. හරි? සමනලයා සලඹයාගේ එක වෙනසක් ඒක. අනිත් එක තමයි බොහෝ විට සලඹයා රාත්‍රියේ ක්‍රියාකාරී. මේ සමනලයා දිවා කාලයට ක්‍රියාකාරී. හරි. රයිට්. එතකොට මේගොල්ලයි මුඛෝපාංග විදිහට අපිට දකින්න හම්බෙන්නේ මොකද? යුස පුරා බීම සඳහා සකස් වෙච්ච සුණ්ඩාව. හරි? එතකොට දැන් මේ විශේෂයෙන්ම මේගොල්ලෝ ගොඩක් වෙලාට පටක වලට හානි කිරීමක් සිදු කරන්නේ නැතුව යුස කියන්නේ ඔය විශේෂයෙන් පැණි මල් වල තියෙන පැණි වගේ දේවල් උරා බීම තමයි කරන්නේ. රයිට්. එතකොට අපිට උදාහරණ ගොඩක් දක්වන්න පුළුවන් ඇත්තට මේ ලෙපිඩොප්ටෙරා ගෝත්‍රයේ
අපි උදාහරණ කීපයක් බලමු. මේගොල්ලයි සාමාන්‍ය ශරීරය ගත්තම දැන් මේ දර්ශීය පාද යුගල් 3 හම්බ වෙනවා. හරි සාමාන්‍යයෙන් දර්ශීය පාද යුගල් 3 හම්බ වෙනවා. හැබැයි මේ කීටයා අපි දලබුව කියලා හඳුන්වන්නේ. ඒක කීටයාගේ උරස් පාද යුගල් 3ට අමතරව උදරයේ මාංශමය ඒ කියන්නේ මේ මාංශමය පාද යුගල් 4ක් හම්බ වෙන්න පුළුවන්. හරි. එතකොට ඊට අමතරව ශරීරයේ කෙඳි පිහිටන්න පුළුවන්. කීටයාට තියෙන්නේ සපන ඉක්කන මුකුපා. හරි. එතකොට කීටයා සුඹුලයි වෙනස්. සුඹුලගෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා කීටයා මේ ලෙපිඩොප්ටෙරා ගෝත්‍රය. හරි. එතකොට ලෙපිඩොප්ටෙරා ගෝත්‍රය ඔන්න කීපයක් අපිට පැහැදිලි කරුණු මතක තියාගන්න පුළුවන්. එතකොට මොකද්ද? සුඹුලා සමනලයා හෝ සලමයා. කීටයා දලබුවා. හරි. සුඹුලා ගේ සල්ක පියාපත් තියෙනවා. කීටයාගේ සල්ක පියාපත් දකින්න හම්බෙන්නේ නැහැ. ඊළඟට සුඹුලාගේ යුසෝරාවුන සුණ්ඩාවක් පවතිනවා. කීටයාගේ සම්පන්න වික්‍රම රූපාංග පවතිනවා. හරි. ඊට අමතරව අවශ්‍ය නම් මේකේ අත්‍යවශ්‍ය නැහැ. කීටයාගේ පාද යුගල් 3ට අමතරව මාංශමය උදර පාද යුගල් 4ක් හම්බ වෙනවා. හරි. කීටයා තමයි බොහෝ විට හානිදායක වෙන්නේ. හරි. උදාහරණ අපි කීපයක් බලමු. එතකොට එකක් තමයි ඔය කව්පි මුන් තොර පරිප්පු වලට හානි කර මරුකා ටෙස්ටියුලාරිස් කියන කව්පි සලමයක් කියලාත් අපි කියනවා සලමය. ඊට පස්සේ මේ කොළ හකුළු වන දලබුව. හරි. ගොයම්. ඊට පස්සේ දෙහි සමනලය. ඊට පස්සේ කහපුරුක්පන්න. තව ගොඩ අය ඉන්නවා මේ වර්ගයට අයත් හානිදායක වෙන්න පුළුවන්. හරි. right. හරි. එතකොට මේ ඉන්නේ මේ අපි කියන එක වර්ගයක්. ඊට පස්සේ මේ ඉන්නේ දියමන්ත පිට සලබයා කියන වර්ගය. ගෝවා වලට තමයි ගොඩක් හානි කරන්නේ. මේ ඉන්නේ තව වර්ග කීපයක්. පත්‍ර පරින්න මේ දෙහි කුලේ සාගර ඕගොල්ලෝ මේක නම් දැකලා ඇති. මේ දෙහි ගස්වල ඔය වගේ පාරවල් තියෙනවා මේ කීටයාගේ. ඊට පස්සේ මේ පුරුක් පණුව මේ ඉන්නේ. හරි. ක්‍රයිසිස් ටෙම්පෝර කියන පුරුක් පණුව මේ ඉන්නේ. බෝංචි කරල් විදින පණුව. දැන් මේගොල්ලෝ මෑ කරල් වල තානි කරනවා. මෑ කරල් කරනකොට මේගොල්ලෝ ගොඩක් වෙලාවට අපිට කැවෙනවා. ඇතුලේ ඉන්නවා. හරි. මේ මතකත් ඇති සමහරට. කාලත් ඇති. හරි. ඊට පස්සේ මේ ඉන්නේ සිට්‍රස් සමනලය. මේ සිට්‍රස් සමනලය හරි ලස්සනයි. විශාලයි ලස්සනයි. ඒ වගේම තමයි මේ දලබුවත් ලොකුයි. ඔයගොල්ලෝ දැකලා ඇති. සමහර අය ගුණ මරුවා. මොකද්ද කියන නම තිබුණු මුව හඳුන්වනවා. හරි. මේ ඉන්නේ බෝංචි කරල් විදින්න. හරි. right. ඔය වගේ ගොඩ තව ගොඩ ඉන්නවා කියනවා හානි කරන වර්ග. ඊළඟට අපි යන් මේ එතකොට ඔය කරුණු ටික තමයි උදාහරණ කිහිපයක් මතක තියාගන්න. මේ විශේෂයෙන් මේ උදාහරණ ටික. හරි. එතකොට මේ ලොකුවට මේවයි විස්තර අවශ්‍ය වෙන්නේ නැහැ. යන්තම් භෝගය මොකද්ද හානි කරන කියලා දැනගත්තා නම් ඇති. හරි. එතකොට මේ කහපුරුක් පණුව වගේ පොඩි විශේෂත්වයක් තියෙනවා. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මේ කහපුරුක් පණුව ගත්තම කහපුරුක් පණුව මේ ගොයම් පත්‍ර මත බිත්තර දානවා. ඊට පස්සේ මේ ගිහිලා ගොයම් සාකේ මේ පත්‍ර අතරට ගිහිල්ලා පත්‍ර කොපුව ළඟින් ඇතුළට ඇතුල් වෙලා මේ ඇතුළත කොටස් කාලා දානවා. එතකොට උඩ කෑල්ල මැරෙනවා. හරි. ලපටි ගොයම් වල මේ தත්ත්වය ඇති වුණොත් එහෙනම් අපි ඒකට කියනවා මල හදවත කියලා. හරි. ඒ කියන්නේ උඩ කෑල්ල මැරලා යනවා
පාට. එතකොට ඒකට මල හදවත කියලා අපි කියනවා. ඊට පස්සේ කරල් පීදෙන අවධියේදී මේ හානිය සිද්ධ වුණොත් එහෙම කරල සුදු පාට වෙනවා. එතකොට ඒකට අපි කියනවා මොකද white head කියලා සුදු කරල් පීදීම කියලා කියනවා. හරි එතකොට මේ තත්ත්ව දෙක පොඩ්ඩක් මතක තියාගන්න ඕක නිතර අහනවා. කහපුරුක් කන වගේ හානියින්ද මල හදවත ඇති වෙනවා ලපටි පැල කාලයේදී හානි කරොත් එතකොට මේ කරල් පීදෙන අවධියේදී හානි කරොත් එහෙම සුදු කරල් පීදීම ඇති වෙනවා. right හරි ඊළඟට අපි බලමු මේ කොලියොප්ටෙරා ගෝත්‍රයේ දෙවෙනි ගෝත්‍රය කොලියොප්ටෙරා කියලා කියන්නේ කුරුමිනියන් සහ මුල්ලන්ගේ ගෝත්‍රය. ඒතර මේගොල්ලන්ටත් පියාපත් යුගලක් තියෙනවා. මේගොල්ලයි පියාපත් වල තියෙන විශේෂත්වය තමයි ඉස්සරහා පියාපත් ගන්න වෙලා පක්ෂාවර්ණයක් බවට පත් වෙලා තියෙනවා. හරි මෙන්න මේකට තමයි අපි පක්ෂාවර්ණය කියලා කියන්නේ පක්ෂාවර්ණයක් බවට පත් වෙලා තියෙනවා. හරි එලයිප්‍රා කියලා අපි කියනවා. ඊට පස්සේ අපර පියාපත් යුගල විතරයි පියාණීමට පාවිච්චි කරන්නේ මේ යුගල පටලන්න. හරි මේගොල්ලෝ පියාඹන වෙලාවට මේ දෙන්නලා තියෙනවා වගේ මේ දෙක උස්සගෙන පිටුපස පියාපත් එකකින් පියාඹාගෙන යනවා. හරි ඊළඟට මේ කුරුමිනිය ගොල්ලෝ අයත් වෙන්නේ පියාපත් යුගල දෙකයි පූර්ව පියාපත් යුගල පක්ෂාවර්ණ බවට පත් වෙලා තියෙනවා. පූර්ණ රූපාන්තරණයක් දක්වනවා මේගොල්ලෝ කීටයන් සී හැඩති කම්බිලි පණවන විදිහට හඳුන්වනවා. සී හැඩ. හරි. ඒතකොට මේගොල්ලෝ සමහරට ඔයගොල්ලෝ දැකලත් ඇති කුඩු වල වලින් සුදු පාට, තුඹුරු පාට මේ ඉස්සරහා අනුකූපාංග සහිත ඔළුව තියෙන මේ සුදු පාට පණුව හම්බෙලා ඇති. හරි. එතකොට මේගොල්ලෝ තමයි අපි කම්බිලි පණුව කියලා හඳුන්වන්නේ. එතකොට ලෙපිඩොප්ටෙරා ගෝත්‍රයේ කීටයට අපි මොකක්ද කිව්වේ? දලඹුව. එතකොට කොලියොප්ටෙරා ගෝත්‍රයේ කීටයට අපි මොකක්ද කියන්නේ? කම්බිලි පණුව. සී හැඩති කම්බිලි පණුව. හරි. එතකොට උරසේ පාද යුගල් තුන සූමුලා සිසුවක් සූමුලා කීටයා කියන දෙන්නගෙම තියෙනවා. හැබැයි උදර පාද නැහැ. හරි. දෙන්නටම උදර පාද දකින්න වෙන්නේ නැහැ. මේගොල්ලන්ට සපන විකල මුඛෝපාංග දකින්න හම්බ වෙනවා. මුල්ලන්ට විතරක් විවිධ මුඛෝපාංග විදියට මුඛෝපාංග වල සුළු වෙනස්කම් කීපයක් අපිට දකින්න හම්බ වෙනවා. right එතකොට ඊළඟට මේගොල්ලෝගේ හානි කරන සත්වය ගත්තොත් එහෙම පෝල් කුරුමිනිය. මේගොල්ලයි විශාල සංඛ්‍යාවක් ඉන්නවා මොගොල්ලන්ට හානි කරන. මොකද මේගොල්ලයි දෙන්නම හානි කරන්න පුළුවන්. කීටයත් හානි කරනවා, සුඹුලත් හානි පොල් කළු කුරුමිනිය. එහෙම නැත්නම් කළු පොල් කුරුමිනිය කියලාත් අපි කියනවා. පොල් කළු කුරුමිනිය ඊට පස්සේ ඔරික්ටස් රයිනෝසිරස් මේගොල්ලෝ කරන්නේ දැන් ඕගොල්ලෝ දැකලා ඇති පොල් පත්‍ර නිකන් මේ අර ඉදලක් වගේ කපලා දාලා වගේ තියෙනවා. ඒක දැන් මෙයා කරන්නේ අර ලපටි අපි කියන්නේ ගොප්පල අවදියේදී පොල් පත්‍රයේ එක තැනකින් කාලා දානවා. ඒ කාපු තැනින් තමයි අර පොල් පත්තේ කැඩලා ගිහිල්ලා නිකන් ඉදලක් ස්වරූපයටපත් වෙන්නේ. හරි ඊළඟට එපිලැක්නා කුරුමිනිය. ඔය වට්ටක්ක කුලේ සාගවල පත්‍ර නාර්ටි ඉතිරි වෙනසේ කාලා දානවා. ඊළඟට අවුලක පෝරක් කියන්නේ. ඒත් වට්ටක්ක කුලේ සාගවල සහ එළවලු වල මේ කීටයා මුල් වලට හානි කරනවා. සොහුලා පත්‍රවල සිදුරු ඇති වෙනසේ කාලා දානවා. විශේෂයෙන් ඔය පතෝල වැටපොල් වල තමයි මේක වැඩිපුර අපිට දකින්න හම්බෙන්නේ. ඊට පස්සේ ඔය කෙසෙල් කඳගුල්ල සහ අලගුල්ල කියන දෙන්න කෙසෙල් කඳේ ජීවත් වෙමින් කාලා දානවා. ඇතුළත කොටස් කාලා දානවා. විශේෂයෙන් කීටයා ඇතුළත කොටස් සිදුරු කරගෙන යනවා. ඒ හින්දා සිදුරුමේ ස්වභාවයක් ඇතිලා අස්වැන්න අඩු වෙලා ගහ මැරලා. හරි. ඊට පස්සේ රතු පොල් ගුල්ල. පොල් කඳ තුවාල වෙච්ච තැන් වලින් ඇතුළට ගිහිල්ලා ඇතුළත කොටස් කාලා දානවා. ඒකට පොල් ගහ මැරෙනවා. ඊට පස්සේ බතලාල ගුල්ල.
වතල අලය තුල කීටයා ජීවත් වෙනවා. එතකොට අලේ සම්පූර්ණ ඇතුළත කොටස් විනාශ වෙලා යනවා. හරි. එතකොට මේ ඉන්නේ බිබිලි කුරුමිනියා. මේ ඕගොල්ලන් දැක මේ ඉන්නේ සීහැටි කම්බිලිපන. මේ ඉන්නේ කෙසෙල් අලගුල්ල. මේ හානිය ඕගොල්ලන්ට පේනවා ඇති මේ ත්‍රිදුරු කරලා කාලා දාලා තියෙනවා. මේ තමයි සීහැටි කම්බිලිපන. මේක එච්චර පැහැදිලි නෑ මේ හරි මේ ඉන්නේ රතු පොල් කුරුමිනියා. කාපුවම පොල් ගහ මැරලා යනවා. හරි ඊට පස්සේ මේ යටින් ඉන්නේ අපි කියන රයිනෝසිරස් කුරුමිනියා. දැන් ඔයගොල්ලන්ට මෙතන පැහැදිලි ඇති මම හිතන්නේ මේ තියෙන්නේ මේ ඉන්නේ සීහැටි කම්බිලි. හරි මේ ඉන්නේ මේ කෙසෙල් කඳගුල්ල. හරි මේ අලගුල්ලගේ කඳගුල්ලගේ තියෙන විශේෂත්වය මොකද්ද? ඔයගොල්ලෝ දැන් මෙතන ඉන්නවා මේ ඉන්නේ අලගුල්ල. අලගුල්ල ටිකක් තද පාටයි. හරි අලගුල්ල තද පාටයි කඳගුල්ල ලා පාටයි. දුඹුරු පාටයි. ඒක තමයි වෙනස. නැත්නම් දෙන්නගේ ක්‍රියාකාරීත්වය ඔක්කොම එක සමානයි. හරි මෙයාගේ ඔයගොල්ලන්ට පැහැදිලි ඇති. දැන් මේ පියාපත්ති වල තුන පැහැදිලි නේද? ඊට පස්සේ මේ මුඛෝපාංග වල තමයි පොඩි වෙනස්කමක් තියෙන්නේ නේද? මුඛෝපාංග මොකද වෙලා තියෙන්නේ? විදින මුඛෝපාංගයක් බවට පත් වෙලා තියෙනවා. right අනිත් ඔක්කොම කොටස් දර්ශීයයි. හරි නේද? right එතකොට මේ දැන් සාමාන්‍යයෙන් මේගොල්ලෝ කරන්නේ කොටස් කපා ආදමීම තමයි. හැබැයි මතක තියාගන්න මේ කම්බිලි පණුව සමහර වර්ග ඉන්න විශේෂයෙන් ඔය මේ පොල් කළු කුරුමිනියාගේ අවුලක පොරා කුරුමිනියාගේ වගේ අයගේ මේ සමහර අයගේ මේ කීටයා පසේ තමයි කාලය ගත කරන්නේ. ඒකෝට දැන් කළු පොල් කුරුමිනියාගේ කීටයා කාබනික ද්‍රව්‍යමත් තමයි යැපෙන්නේ. හරි පසේ තියෙන කාබනික ද්‍රව්‍ය මත යැපෙන්නේ. ඒ හින්දා මේ දැන් ඔය පොල් ගස් අවට කුණු රොඩු ගොඩවල් තියෙනවා නම් මේ කම්බිලි පණුව හැදෙනවා වැඩි. එතකොට මොකද වෙන්නේ? රෝගය වැඩි වෙනවා. හරි පොල් ගස් අවට ප්‍රදේශයේ පිරිසිදුව තියාගන්න පුළුවන් නම් මේ ඔය කළු පොල් කුරුමිනි හානිය අඩු කරගන්න පුළුවන් අපිට. එතකොට දැන් විශේෂයෙන් මේ රතු පොල් මුල්ලා කියලා කියන්නේ පොල් වලට ගොඩක් හානි කරන කෙනෙක්. මෙයාගේ හානිය අපිට හරියම පහසුවෙන් වළක්ව ගන්න පුළුවන් කුඩා ආකාරයේ පොල් ගස් වල මේ තුවාල කඳ තුවාල වන ආකාරයට අපි විවිධ ක්‍රියාවන් වල නිරත වෙන්න හොඳ නැහැ. දැන් විශේෂයෙන්ම ඔය පොල් ගහ පොඩි කාලේ සුද්ධ කරනකොට කඳේ තුවාලය තියෙනවා. උදැල්ල වෙනවා. ඊළඟට ඔය සමහර අය පොල් ගහේ මේ පීය ගහලා යනවා. අන්න ඒ වගේ ක්‍රියාවන් වලින් පොඩි පොඩි තුවාල ඇති වෙනවා. එතකොට ඒ වගේ ස්ථාන වලින් තමයි මේ රතු පොල් මුල්ල ඇතුල් වෙන්නේ. ඇතුල් වෙලා ඇතුළත ඕම කාලා දානවා. මෙයාගේ හොඳ ශක්තිමත් හනු තියෙනවා කීටයාගේ කන වේගය අපිට ඇහෙනවා. හයියෙන් ඇහෙනවා මේ කනවා මේ හප කන. ඉතින් දැන් මෙයාගේ හානිය නතර කරන්න හරියට සාමාන්‍ය අවුරුදු 3-4 වගේ වයස තියෙන පොල් ගස් වල තමයි ගොඩක් හානිදායක. ඊට පස්සේ හානි කරන්නේ ඉතාම කලාත්මකයි. එතකොට දැන් මේ දැන් වළක්ව ගන්න හරිම ලේසි. වළක්ව ගන්න අපි කරන්න ඕන පොල් ගහට තුවාල කරන එක නතර කරන්න. දැන් ඔයගොල්ලෝ දැකලා ඇති මේ පොල් ගස් වල ඕනෑ තරම් අපිට දක්වන්න අපිට මේ විදිහට කාලා තියෙනවා. නේද මේ අර නිකන් මේ තැනින් තැන කපලා වගේ දාලා තියෙනවා. ඒ අර කළු පොල් කුරුමිනියාගේ හානිය නිසා.
හරි ඊළඟට අපි තුන්වෙනි ගෝත්‍රයට යමු. ඩිප්ටෙරා ගෝත්‍රය. ඩිප්ටෙරා ගෝත්‍රය මැස්සන් මදුරුව අයිති වෙන්නේ. මේගොල්ලන්ට මැස්ස මදුරුවන්ට විදේ සූරාවන මැස්සන් මදුරුවන්ට මිත්‍ර විදේ සූරාවන මුකුපාංග මැස්සන්ට ලෙවකන තෙත මාතු කරන මුකුපාංග තියෙනවා. පූර්ණ රූපාන්තරයක් තියෙනවා. කීටයන්ට පාද නැහැ. ඔන්න විශේෂත්වයක් මොකලයි මේගොල්ලෝ අපි කියන්නේ පණුව කියලා කියන්නේ මේ ඉහත පණුව කියලා සාමාන්‍යයෙන් කියන්නේ මේගොල්ලයි කීටයන්. හරි? පිලා අවස්ථාව කෝෂයක් තුල හරි එහෙම නැත්නම් නිදහසේ ගත කරනවා. හරි පරිබෝධකයෝ විදිහට ගොයම් බොක් මැස්සා පළතුරු මැස්සා පළතුරු මැස්සා හාමුදුරුවෝ කියන්නේ අඹ පේර වගේ මුදු පොත්තක් සහිත පළතුරු වලට. ඉල් මැස්සා වැටපොළු පතෝල කරවිල වගේ කුලයේ දැන් මේගොල්ලෝ දෙගොල්ලම කරන්නේ මේගොල්ලයි තියෙන නිදායකයක් තිබ්බ නිදායකෙක් ඵලයේ විදලා ඇතුළත බිත්තර දානවා. බිත්තර වලින් පිටවෙන කීටයා ඔක්කොම ඇතුළත කොටස් කාලා දානවා. ඒක තමයි සාමාන්‍ය මේ පළතුරු මැස්සා සහ ඉල් මැස්සා කියන දෙන්නගේ ආහාර. ඊළඟ බෝංචි මැස්සා අපිට හම්බ වෙන වර්ගයක්. මේගොල්ලයි තව විශේෂත්වයක් තමයි මේ අපර පියාපත් විගුණ තෝලක දෙකක් වඩපත් වෙනවා. මෙන්න මේ වගේ තෝලක දෙකක් වඩපත් වෙලා තිනවා. මේ දෙකෙන් තමයි මේගොල්ලෝ පියාඹනකොට දිශාව පාලනය කරන්නේ. හරි. මේගොල්ලෝ විශේෂත්වයක්. ඒතකොට පියාපත් යුගලයයි මේගොල්ලෝ පියාදීම සඳහා පාවිච්චි කරන්නේ. හරි. රයිට්. ඒතකොට මේගොල්ලෝ රූපාංග පිටලා තියෙන ආකාරය. හරි. හරි මේ ඉන්නේ පළතුරු මැස්සගේ කීටය. ඔයගොල්ලෝ දැකලා තියෙනවා උත්තර. මේගොල්ලයි තියෙන්නේ පියාපත් විගුණ එකයි. නේද මේ? පියාපත් විගුණ එකයි තියෙන්නේ. මේ හරි ඊළඟ මේ තින්නේ මේ මොකද බෝංචි මැස්සා කියපේ මෙයා කරන්නේ මේ කඳ මුල විදලා බිත්තර දානවා. දාපුවම බෝංචි ඔය මෑ කරල් වගේ ගස්වල කඳ මුල ඔහොම ඉදි වෙනවා. ඉදිමිලා මේකෙන් කීටේ යනවා ඊට පස්සේ ගහ කඩාගෙන. හරි කීටයා සුඹුලා වලටපත් වෙලා යනවා. පිලා අවස්ථාව ගත කරලා ඒකෝට මෙතන ලොකු වෙලා තිරින්න ගහ කඩාගෙන. හරි කඳ දුර්වල වෙනවා ඒක තමයි ගැටලුවක් බවට පත් වෙන්නේ මේ බෝංචි මැස්සා. හරි ඊළඟ ගෝත්‍රයට යනවා අපි අයිසොප්ටෙරා ගෝත්‍රය. වේයෝ තමයි අයිති වෙන්නේ. හරි සපන විකන වර්ගයේ රූපාංග තියෙන්නේ. ඉතා හොඳ ශක්තිමත් අණු දකින්න හම්බෙනවා මේගොල්ලයි. මේගොල්ලෝ සෙලියුලෝස් සහිත සාක කොටස් මත යැපෙනවා. විශේෂයෙන්ම විවිධාකාරී භෝග වලට මේගොල්ලයි හානි වෙනවා. මේගොල්ලයි විශේෂත්වයක් තමයි පියාපත් නැහැ. නමුත් පියාපත් වෙනවා මේ ලිංගික වශයෙන් පරිණත වන අවධියේදී කියන්නේ ලිංගික එක්වීමක් සඳහා මේගොල්ලෝ එනවා බාහිර පරිසරයේ එන අවස්ථාවේදී පියාපත් ඇති වෙනවා. අපි මෙරු කියලා කියන්නේ මේගොල්ලයි පියාපත් සහිත අවස්ථාව. හරි? දැව දි รา පත් කරනවා. ඊට අමතරව දැන් සමහර වෙලාවට ඔය සිදුරු වෙච්ච අල වර්ග බණ්‍යොක්ක වගේ අල වර්ග කාලා දානවා. මුල් කාලා දානවා සමහර අවස්ථාවල. ඒ වගේ ක්‍රියාවන් වලින් හානි කරනවා. ඊට පස්සේ කඳේ දුර්වලතාවයක් ඇති වුණොත් එහෙම ඒ ස්ථාන වලින් කඳ ඇතුල් වෙලා ඇතුළත දිරු කොටස් කාලා දානවා. ඒ හින්දා හානි සිද්ධ වෙනවා. නෑ ඔයගොල්ලෝ සිලබස් එකෙන් හයිමනොප්ටෙරාව අයින් කරලා තියෙන්නේ. හරි. එතකොට මේ කීටයන්ට මේගොල්ලෝ විශේෂත්වයක් තමයි කීටයන්ට පාද නැහැ. හිස විතරයි පැහැදිලිව අපිට දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට මේ ඕතොප්ටෙරා ගෝත්‍රය. ඕතොප්ටෙරා ගෝත්‍රය ගත්තම ඕතොප්ටෙරා ගෝත්‍රයේ පියාපත් විගුණ දෙකක් තියෙනවා. මේගොල්ලෝ අසම්පූර්ණ රූපාන්තරයක් දක්වන නැත්නම් අර්ධ රූපාන්තරයක් දක්වන ජීවී කාණ්ඩයක්.
සමහර අයගේ පසුපස පාද විශාල වෙලා පැනීම සඳහා අනුවර්තනය වෙලා තියෙනවා. සමහර අයට පියාපත් තියෙනවා, සමහර අයට පියාපත් දකින්න හම්බෙන්නේ නැහැ. හරි? සපන විකන මුකුපාංග සුඹුලා සහ සිසුවා කියන දෙදෙනාටම දකින්න හම්බෙනවා. නිසාචර සමූහ වශයෙන් හානි කරන කාන්ති. ගොඩක් වෙලාවට සමූහ වශයෙන් දකින්න හම්බෙනවා. පතංගය තමයි ගොඩක්ම හානිදායක. පතංගය තමයි ගොඩක්ම හානිදායක. බිම්බුරක් ඔයගොල්ලෝ දැකලා ඇති ඔය ගෙවල් වලට එනවා බිම්බුරක් යම් ප්‍රමාණයකට මුල් කාදැවීමකින් හානිදායක වෙන අවස්ථා තියෙනවා. හරි? හරි මේගොල්ලෝ අපිට දැක ගන්න පුළුවන් මේ විශේෂ ලක්ෂණ මේ කකුල් පැනීමට විශාල වෙලා හැදිලා තියෙනවා පිටිපස්ස. ඔව්. එතකොට මේ පලිහක් විදිහට පූර්වෝගස පිටිට. හරි. දර්ශීය මුකුපාංග තමයි පිටිට. හරි. එතකොට විශේෂ ලක්ෂණ කීපයක් දැක් ගන්න පුළුවන්. මේගොල්ලයි මං කිව්වේ මේ දැන් අන්තිමට වගුවක් දෙන්න එහෙම ඔක්කොම කරුණු මතක තියාගන්න ඕනේ. නමුත් ගෝත්‍ර ටිකේ හඳුනා ගැනීමේ හැකියාව තියෙනුනේ වර්ගය මොකක්ද කියන එක. හරි. මේ ඔයගලන්ට පේනවා මේ සල්කමේ කියන්නේ සල්කමේ නෙමෙයි මේ පටලමේ පියාපත් වර්ග දෙකක් තියෙනවා. මේ ඉස්සරහා කොටස මේගොල්ලයි පියාපත් වලින් කොටසක් මේ ආරක්ෂා වෙන්න පුළුවන් විදිහට ගන්න වෙලා තියෙනවා. ඒකත් පොඩ්ඩක් ඒකත් අපිට දැක් ගන්න පුළුවන් පොඩි විශේෂත්වයක් තියෙනවා මේගොල්ලයි. අපර පියාපත් වල සම්පූර්ණයෙන්ම පටල. කකුල මෙන්න ලොකුවට හැදිලා තියෙනවා මේ විශාලව පැනීමට සුදුසු ආකාරයට. ඒ වගේම තමයි මේගොල්ලෝ සමහර වෙලාවට ඔය කකුල් රැහැයිය වගේ සත්තු කකුල් අතුල්ලනවා මේ පියාපත් වල අතුල්ලලා ශබ්දයක් නිකුත් කිරීමේ හැකියාවකුත් තියෙනවා. හරි එතකොට මේ උදාහරණ කිහිපයක් තනුකොළ පෙත්ත පළඟැටිය පතංගය හරි හරි ඊළඟට අපි යමු හෝමොප්ටෙරා ගෝත්‍රයට. පියාපත් කිව්වල දෙකයි මේගොල්ලයි පූර්ව පියාපත ඒකාකාරීව ඝන වී නුස්වරූපයක් අපිට දකින්න හම්බුණා. අපර පියාපත් කිව්වල පටලෙන සූඹුලා සහ සිසුවා කියන දෙදෙනාටම විද යසුරාවන රූපාංග තියෙන්නේ. අර්ධ රූපාන්තරණයක් වන ගෝත්‍රයක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. මේගොල්ලයි ගෝත්‍රය ගොඩක් කරදරකාර ගෝත්‍රයක් ඇත්ත. මොකද මේගොල්ලෝ විද යසුරාවීම වගේ හානි කරනවට අමතරව වෛරස් වර්ග වාහකයේ විදිහට ක්‍රියා කරනවා. විශාල පරිබෝධිකය සංඛ්‍යාවක් මේ කාණ්ඩය අපිට හම්බෙනවා. දුමුරු පැලකී දෑව කූඩිත්ත සුදු මැස්ස පිටිමකුණු කොරපුතු කුමි එකී මෙකී නොකී ඔක්කොම විදේශ සෝතාපන්න සත්තු අයිති වෙන්නේ මේ කාණ්ඩය. හරි හරි මේ ඉන්නේ කී දෑව. හරි දුමුරු පැලකී දෑවෙක් ඉන්නේ. හරි මේ ඉන්නේ අන්නාසි පිටිමකුණා. ලොකු හානියක් කරන්න පුළුවන් ජීවිත අතර කුඩා වුණාට. හරි මේ ඉන්නේ මේ ඔය දොඩම් කුලේ සාක වලට කොරපොතු කුමි. හරි කූඩිත්තෝ මේ වෛරස් වාහකයේ විදිහට ක්‍රියා කරනවා කියලා කියන්නේ දැන් පැපොල් මුළු කුල්ලි වෛරස් රෝගය වහනය කරන්නේ කූඩිත්තෝ. හරි කෙසෙල් වද පීදීමේ රෝග වාහකයා කූඩිත්තෝ. හරි පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගේ වාහකයා කූඩිත්තේ. කීඩෑව විශේෂයෙන්ම මේ දුඹුරු පැල කීඩෑව තමයි හරිම කරදරකාරයෙක් විදිහට ක්‍රියා කරන්නේ ගොයම් වගාවේදී. ඉතා කුඩා සත්තු මේ හැබැයි හානිය ගොඩක් වැඩි. හරි මේ වගේ කුඹුරක දෙලින්ම මේ
මේ මැරලා යනවා රවුම් වටේට මෙහෙම මැරෙන්න ඉස්සරහ. එක තැනක මැරෙනවා ඊට පස්සේ වටේට පැතිරෙනවා. හරි. සීඝ්‍රයෙන් පැතිරෙනවා. වතුර තියෙනවා නම් පැතිරෙන වේගය දැන් ආර්ද්‍රතාවය වැඩි නම් කුඹුරේ පැතිරෙන වේගය වැඩි. හරි. හරි සුදු මැස්සෝ නම් ඔයගොල්ලෝ දැකලා ඇති ගොඩක් වෙලාවට ගස්වල ඉන්නවා. හරි නේද? එතකොට තව ගොඩ වර්ග ඉන්නවා මේ කාණ්ඩේ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. මේ රෝගකාරකයන් විදිහට sorry පලිබෝධකයන් විදිහට කියලා. ඊළඟට හෙමිප්ටෙරා ගෝත්‍රය මේ අසම්පූර්ණ රූපාන්තරයක් කියන ගෝත්‍රයක්. මේගොල්ලේ විශේෂත්වය තමයි මේගොල්ලන්ට ආවේනික කන්දයක් කියනවා. සුහුමුලා සිසුවා කියන දෙන්නාටම විද යසුරා ගුණ රූපාන්ත තියෙනවා. අර මේගොල්ලයි සුණ්ඩා කොපුවක් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. විද යසුරා ගුණ මේ උපාංග වට මේගොල්ලෝ කරන්නේ කකුල් අතර රුවාගෙන පාවිච්චි කරන්නේ නැති විදිහ වෙලාවට සුණ්ඩා මේ ඊළකේ ආරක්ෂා කරගන්නවා. අසම්පූර්ණ රූපාන්තරයක් දක්වනවා. එතකොට මේගොල්ලන්ගේ තව විශේෂත්වයක් තමයි පූර්ව පියාපත් විභවයේ තුනෙන් එකක් විතර ඝන වෙලා තියෙනවා. හරි? තුනෙන් දෙකක් විතර ඝන වෙලා තියෙනවා මෙන්න මේ ආකාරයට. ඒක විශේෂත්වයක්. හරි? මේ ටික ඝන වෙලා තියෙන්නේ. ඊටු ටික මේ පටලමේ විදියට පිළිලා තියෙනවා. හරි එතකොට පරිබෝධකයේ විදිහට ගොයම් මකුණු තමයි වැදගත්ම අපි ගන්න හොඳම පරිබෝධකය. ඊට අමතර පස් මුල් මකුණු, රතු කපු මකුණු, කළු පැහැපස් මේ දවස්වල ඔය කළු පැහැපස් මුල් මකුණු කියන වර්ගය ලයිට් වලට එනවා. හරි පොඩ්ඩක් වැස්සම දවස් දෙකක් විතර ගියාට පස්සේ මේ ලයිට් වලට එනවා කළු පාට පස් මුල් මකුණු. හරි ඊට පස්සේ රතු කපු මකුණු ඔය කපු ගස් යට බණ්ඩක්ක කරල් වලට ඊට පස්සේ දැන් ඔය තව පුළුම් ගස් තියෙන ලොකු ඒ පුළුම් ගස් යට එහෙම අපිට දකින්න හම්බෙනවා කපු මකුණු. මේ කොළ පැහැති පස් මුළු මකුණු නම් සාමාන්‍යයෙන් අපිට කලාතුරකින් තමයි දකින්න හම්බෙන්නේ. හරි මේ ඉන්නේ ගොයම් මකුණ. දැන් මෙයා හානි කරපුවම මේ ක්‍රම කීපයකට හානිය සිද්ධ වෙනවා. දැන් ගොයම කිරිවදින අවස්ථාවේ තමයි හානිය පටන් ගන්න. විද යසුරා වොන්න පටන් ගන්න. එතකොට දැන් ගොයම කිරිවදින අවස්ථාවේ හානි කරොත් එහෙනම් බොල් වී ඇති වෙනවා. හරි? ඊට පස්සේ කිරි ඝනවන අවස්ථාව. ඒ කියන්නේ ඇටේ වී ඇටේ ඝන වෙන අවස්ථාවේ හානි කරොත් එහෙනම් කළු ඇට ඇති වෙනවා මේ ගොයම් මකුණගේ හානිය හින්දා. හරි එතකොට රතු කපු මකුණ ඔයගොල්ලෝ සමහරට දැකලා ඇති මේගොල්ලෝ ඩබල් ඉන්නේ ගොඩක් වෙලාවට. එලා පස් කොළ පැහැති පස් මුල් මකුණ මේගොල්ලෝ අපිට කලාතුරකින් හම්බ වෙනවා. හරි ඊළඟ ගෝත්‍රය ටයිසොනොප්ටෙරා ගෝත්‍රය. ඉතා කුඩා කුණින් අසම්පූර්ණ රූපාන්තරයක් පෙන්වන්නේ පියාපත් දැඩි කෙඳි වලින් ආවරණය වෙලා තියෙනවා. පටු පියාපත් දකින්න හම්බුනේ. සමහර විශේෂ වලට පියාපත් නැහැ. අසම්පූර්ණ රූපාන්තරයක් දක්වන්නේ මේගොල්ලෝ. මෘදු ශරීර තියෙන්නේ උදරයේ කෙලවර කීතු ආකාරයි සූමුලා සිසුවා කියන දෙන්නාම එකම හැඩයකින් යුක්තයි හානියත් එක හා සමානයි සූරායි සූරා වුණ කරන්නේ. හරි එතකොට මේගොල්ලයි මේ වගේ මේ සීරීම සඳහා සකස් වෙච්ච කීලකයක් දකින්න හම්බුනේ. ඊට පස්සේ සූරා වුණ විතර මේ තියෙන්නේ මේ ටයිසොනොප්ටෙරා වගේ මේ පියාපත්. හරි මේ තියෙන්නේ මේ සාමාන්‍ය ටයිසොනොප්ටෙරාවෙක් අපිට පේන විදිය තාපුණයි මේගොල්ලෝ අන්වීක්ෂයයි කාචයකින්වත් බලන්න ඕන අපිට බලා ගන්න නම්. හරි
එතකොට සාමාන්‍යයෙන් ලංකාවේදී අපිට හම්බෙන පැලමක් වර්ග දෙකක් ඉන්නවා. දයිසනොප්ටෙරා වර්ග දෙකක් බහුලව දකින්න පුළුවන්. ඒකෙන්නේ තමයි ලූණු පැලමැක්කා. ලූණු කොළ සූරා අපිචර්මයට යටි. සූරා යසූරා බොනවා. ඉච්ඡර්මයට යටි. අපිචර්මයේ සූරා යසූරා බොනවා. එතකොට ගොයම් පැලමැක්කත් එහෙමයි. ඉච්ඡර්මයේ තියදී යටින් සූරා යසූරා බොනවා. එතකොට මොකද වෙන්නේ? ඒ තැන් සුදු පාට කිරි අපිට පේන්න පටන් ගන්නවා මෙන්න මේවා. හරි හානිය උග්‍ර වුණාම පොළ වියලිලා මැරලා යනවා. හරි මේ තියෙන්නේ ඒ වගේ හානියක් කුඹුරක් සම්පූර්ණ විනාශය. හරි හරි එතකොට අපි ඔය ගෝත්‍ර ටික තමයි කුමි ගෝත්‍ර විදියට ඉගෙන ගන්න 8ක් තියෙනවා. ඉස්සර ඔය අයිසොප්ටෙරා ගෝත්‍රයේ තිබ්බේ නෑ. ඒ වෙනුවට තිබ්බේ හයිමනොප්ටෙරා ගෝත්‍රය. ඒ කියන්නේ කුහුඹු අයිති වෙන ගෝත්‍රය. නමුත් මේ දැන් කුහුඹුන්ගෙන් ලොකු හානියක් සිද්ධ වෙන්නේ නෑ බෝග වලට. හැබැයි මේ වාසි ගොඩයි කුහුඹුන්ගේ. ඒ හින්දා මේ පලිබෝධකෙක් විදිහට හයිමනොප්ටෙරාව කතා කරන එක අපි ගිය අවුරුද්දේ 2019 පස්සේ නැවතුවා. right එහෙම අපිට වර්ග දැන් සාමාන්‍ය එක ප්‍රශ්නයක් අහනවා වගේ මේ භෝග වලට හානි කරන හානි නොකරන විදිහට අපිට වර්ග කරන්න පුළුවන්ද කියලා මේ ගෝත්‍රය එහෙම වර්ග කරන්න එපා ඔයගොල්ලෝ. හරි? දැන් හානි කරනවද හානි නොකරනවා කියන වර්ග කරන්න එපා. සමහර වෙලාවට මෙහෙමයි. දැන් තියෙන தත්ත්වය අනුව සමහර වෙලාවට අපි දන්නවා මේ කෘමි සමහරට හානිදායක නොවන සතුන් පව සමහර අවස්ථාවල හානිදායක තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ හින්දා හානිදායක නොවන හානිදායක කියලා වර්ග කරන්න යන්න එපා. මේ සාමාන්‍ය ඔය ගෝත්‍ර පහ මතක තියා ගෝත්‍ර 8 වගුවක් හදලා මතක තියාගන්න. එතකොට මම මේ වගුව දෙන්න ඔයගලන්ට මෙන්න මේ වගේ වගුවක් ගහගන්න. හරි? ගහගෙන මේක මේ ඒකෝපොලයක හදන්න. හරි කුමි ගෝත්‍රය. එතකොට මෙතන කරුණු පහක් විතර ඔයගොල්ලෝ මතක තියාගන්න. රූපාන්තරණය, මුඛෝපාංග, නිදසුන්, හානි කරන භෝග සහ හානිය ස්වභාවය. හානිය ස්වභාවය කොටස් දෙකකින් විතර ලියන්න. එතකොට මෙතෙන්ද තව අවශ්‍ය නම් තව එකක් දාගත්ත හැකි ඔයගොල්ලන්ට විශේෂ ලක්ෂණ. එතකොට මුඛෝපාංග වලත් මෙතන දෙකක් දාගත්ත හැකි. සුඹුලා සහ කීටයක්. සිසුවා සහ සුඹුලා දෙන්නගෙම එකයිනේ. හරි එතකොට තව අවශ්‍ය නම් තව එකක් දාගත්ත හැකි. තව කොලම් එකක් දාගත්ත හැකි අපිට විශේෂ ලක්ෂණ කියලා. මේ ගෝත්‍රයේ තියෙන විශේෂ ලක්ෂණ කියලා. එතකොට පොලියොප්ටෙරා ගෝත්‍රයේ පක්ෂාවර්ණ. පූර්ව පියාපත් වල පක්ෂාවර්ණ. කීටයා සීහැඩිති කම්බිලිප. ලක්ෂණ 7ක් විතර දන්නවා. එතකොට හොඳටම ඇතිනේ නේද? විශේෂයෙන්ම මතක තියාගන්න කුමි ගෝත්‍රයක් ගත්තම රූපාන්තරයයි මුඛෝපාංග වල ස්වභාවයයි හානිය කොහොමද සිද්ධ වෙන්නේ කියන එකයි. උදාහරණ කීපයකට මම ඔය වගු වල දීලා තියෙනවා විශේෂයෙන් වගු වල ඔයගොල්ලන්ට දීලා තියෙන උදාහරණ ඒවා තමයි විශේෂයෙන්ම වැදගත් වෙන්නේ. right හරි ඊළඟට අපි බලමු මේ කුමි නොවන පලිබෝධ සත්වකාන්ද කීපයක් මයිටාව. හරි මයිටාවන් කියලා කියන්නේ ආර්ථ්‍රෝපෝඩා වංශයේ ඇරැක්නීඩා කියන වර්ගයට අයිති වෙන කාණ්ඩයක් තමයි මයිටාවන් කියලා කියන්නේ. එතකොට දැන් මයිටාව ආර්ථ්‍රෝපෝඩා වුණත් ඉන්සෙක්ටාවන්ගෙන් වෙනස් වෙනවා. කුමීන්ගෙන් වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ හේතු කිහිපයක් මත. එකක් තමයි මේගොල්ලයි පාද යුගල් 4ක් තියෙනවා. ඒක කුමීන්ගේ පාද යුගල් 3ක් නේද? කුමීන්ගේ පියාපත් තියෙනවා මේගොල්ලයි පියාපත් නැහැ. එතකොට මේගොල්ලයි මුඛෝපාංග අපිට කුමීන්ගේ විවිධ මුඛෝපාංග දකින්න හම්බුනාට මේගොල්ලයි තියෙන්නේ විදින යුසෝරාවන මුඛෝපාංග කොටසක්. හරි ඒත් අර හැදිලා තියෙන විදිහ මේ කුමීන්ට සමාන ආකාරයක නෙමෙයි හැදිලා තියෙන්නේ. හරි එතකොට ඒවා වෙනස්කම් සමානකම් කීපෙකුත් තියෙනවා. එකක් තමයි බාහිර සැකිල්ලක් තියෙනවා මේ වර්ග දෙකටම. සන්ධිපාද තියෙනවා. සන්ධිපාද කියන්නේ
හැව හැලීමක් තියෙනවා දෙගොල්ලෝ. හරි එතකොට අසමානතා තමයි දැන් මේ කෘමීන්ගේ ශරීරයේ කොටස් තුනයි. හිස උරස උදරය. එතකොට මේ මයිටාවන්ගේ ශීර්ෂෞරුෂය සහ උදරය කියලා කොටස් දෙකක්. එතකොට අපි ශීර්ෂෞරුෂය කියලා කියන්නේ මෙන්න මේ කොටස. හරි එතකොට උදරය කියලා කොටස් දෙකයි මේගොල්ලයි තියෙන්නේ. හරි එතකොට පාද යුගල් මේගොල්ලයි තියෙනවා හතරක්. කෘමීන්ගේ තුනයි තියෙන්නේ. ඒකත් විශේෂත්වයක්. හරි පාද යුගල් 3යි 4යි. ඊළඟට අදෝහණ සහිත මුඛෝපාංග තියෙනවා කෘමීන්ට. මේගොල්ලන්ට අදෝහණ සහිත මුඛෝපාංග නැහැ. ඒකෝට මේගොල්ලයි හැදලා තියෙන මුඛෝපාංග වලට අපි කියන්නේ සදාංශ ශෘංග සහ මුෂ පාදාංග සහිත මුඛෝපාංග කියලා කියන්නේ. ඒකෙච්චර මතක තියාගන්න ඕනේ අදෝහණ නැත. අදෝහණ නැත කියලා තියාගන්න. අදෝහණ නැත කියලා තිබ්බන ඇති. කෘමීන්ගේ බොහෝ ක්‍රියාපත් තියෙනවා. මේ මයිටාවන් කිසි විටක ක්‍රියාපත් නැහැ. ස්පර්ශක තියෙනවා කෘමීන්ට මයිටාවන්ට ස්පර්ශක නැහැ. හරි. හරි එතකොට සාමාන්‍යයෙන් මයිටා කියලා කියන්නේ විශාල වශයෙන් ඝනාවාසීව වර්ධනය වෙන්න පුළුවන් පලිබෝධ කාණ්ඩයක් අධික හානියක් සිදු කරන කාණ්ඩයක් ඇති වූ අවස්ථාවල ඔය විශේෂයෙන්ම මිරිස් වල කොළ කොටවීම. ඒ කියන්නේ මිරිස් කොළේ යටිපැත්තේ ඉඳලා මයිටාව යුස උරාබනකොට කොළේ තැනින් වකුඩු වෙලා කොටවීම කියන තත්ත්වය ඇති වෙනවා. හරි. පොල් තේ ඇන්තූරියම් වගේ වගාවන්ට හානි කරනවා. සමහර අවස්ථාවල හිතා ගන්න බැරි විදිහට වෙනත් පොල් පැපොල් වලට පවා වේගයෙන් වර්ධනය වෙලා හානි කරන්න පුළුවන් ජීවි කාණ්ඩයක්. ඊළඟට මේ කුන්තකේ නැත්නම් අපි කියන රොඩෙන්සියාවන් කියලා සීරපායේ කාණ්ඩයක්. නමුත් මේගොල්ලයි ලෑති ගෑවෙන කියන තත්ත්වය දකින්න මීයෝ ඉතෑවුමියෝ කියන ජීවි. මේගොල්ලෝ ඉතින් ගොඩක් වෙලාවට ගබඩා බෝම් වලට ඊළඟට ඔය ගස් කපා දැමීම මුල් කා දැමීම වගේ ක්‍රියාවන් වලින් හානි කරනවා. ඊළඟට මුද්වාසීන් එහෙම නැත්නම් මොලුස්කාවන් ගොළු බෙල්ල සහ අඟුළු අයත් වෙනවා. ගොළු බෙල්ල තමයි ගොඩක් වෙලාවට හානි කරන්නේ. විශේෂයෙන් ඔය තවාන් පැල ආදැමීම ඊට අමතරව මල් විසුතුරු පත්‍ර සාකවල කොටස් ආදැමීම වගේ දේවල් මේ ගොළු බෙල්ලන්ගේ දකින්න. මේගොල්ලෝ සීක්‍රයෙන් කනවා කොළ. ඒක තමයි මේ ගොළු බෙල්ලන්ගේ තියෙන හානි. right පක්ෂී සුළු වශයෙන් හානි කරන්න පුළුවන්. නමුත් රංචු වශයෙන් විශේෂයෙන් ඔය ගිරව් වීකුරුල්ල වගේ රංචු වශයෙන් උගුරක් වගේ ස්ථානයකට ආපුවම සෑහෙන හානියක් කරන්න පුළුවන්. එතකොට විශේෂයෙන්ම අපි දන්නවා මේ ගිරව් එහෙම මේ බඩේ වලට විශාල හානියක් සිදු කරනවා. ඊළඟ සීරපායින් මුවන් ඌරු අලි පවා අපිට සීරපායින් විදිහට ගන්න පුළුවන් බෝ වලට හානි කරනවා. හරි එතකොට මේ වගේ වගුවක් හදා ගන්න ඕනේ ටික එකතු කරලා. එතකොට ඔයගලන්ට හරීම ලේසි. මතක තියාගන්න ලේසි. මේ වගුව හැදුවා නම් ගොඩක් වෙලාවට ඊට පස්සේ මතකයි වෙයි. හරි. දැන් මගේ පන්ති තීරි පන්තියේ ළමයි නම් මේ වගේ වගුවක් ගහලා තියෙන්නේ. එතකොට ඒගොල්ලෝ මේ ඔක විත්තිය අලෝ ගන්න. එතකොට හරි. හරි. මතක තියෙනවා ඔය ටික ලොකු දේවල් නෙමෙයි ඈ. හරි නේද? රයිට්. එතකොට අපි සත්ව පරිපෝෂණය ගැන උත්තරයි කතා කරන්නේ. ඊළඟට අපි යමු වල් පැලෑටි වල. රයිට්. එතකොට වල් පැලෑටි කියන එක අපි එකපාරින්ම අර්ථ දැක්වීම මතක තියා ගන්නවා නම් සාක, පෝෂක, ජලය, ඉඩකඩ, ආලෝකය වැනි භෝග අවශ්‍යතාවයන් සමග තරඟ කරන. හරි. සාක සමග භෝගවල අවශ්‍යතාවයන් සමග තරඟ කරන පැවැත්මට බාධා පමුණුවන ඕනෑම සාකයක් වල් පැලෑටි. හරි. පැහැදිලි නේද? සාක, පෝෂක, ජලය, ඉඩකඩ සහ ආලෝකය සඳහා භෝග සමග තරඟ කරමින් එහි පැවැත්මට බාධා පමුණුවන පැලෑටි වල් පැලෑටි ලෙස ඇඳිනවා. පැහැදිලි නේද? රයිට්. ඔය අර්ථ දැක්වීම. එතකොට මේකේ අත්‍යවශ්‍යම සඳහන් වෙන්න ඕන මේ අර්ථ දැක්වීමේ කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි තරංගය. භෝග සංගමක තරංග කරමින් වැඩෙන පැවැත්මට බාධා පමුණුවන පැලෑටි. හරි මේ දෙක අනිවාර්යෙන් අවශ්‍යයි. භෝග සංගම අවශ්‍යතාව සඳහා තරඟ කරන
පැවැත්මට බාධා පමුණුවන පැලෑටි වල් පැලෑටි විදිහට අපි හඳුන්වනවා. එතකොට තවත් අර්ථ දැක්වීම අපිට ගන්න පුළුවන්. දැන් සමහර අවස්ථාවල වගාවෙන් ඉවත් වේ යුතුයි හැඟෙන ඕනෑම පැලෑටියක් වල් පැලෑටියක් විදිහට හඳුන්වන අවස්ථා තියෙනවා. නමුත් මේක තමයි අපි සාමාන්‍ය පිළිගන්න අර්ථ දැක්වීම. right. ඊට පස්සේ වල් පැල වලින් ලැබෙන ප්‍රයෝජන තියෙනවා. හානිත් තියෙනවා. ඒ අතරම ප්‍රයෝජනත් තියෙනවා. අපි ඉස්සරම් ප්‍රයෝජන බලමු. පාංශු පාදනයේ වැළැක්වීම සඳහා යොදා ගන්න. හරි. විශේෂයෙන්ම ඔය සමහර තනකොළ වර්ග ඊට පස්සේ දැන් ඔය ආක්‍රමණශීලී වල් පැලෑටියක් විදිහට අපි අඳුනන අරුණාදේවි. නැත්නම් සමහර ඇතිවල අපි කියනවා මේ රාජපොහොට්ටු කියලා කියනවා. ඒක මේ පාංශු පාදනයේ වැළැක්වීමට තමයි හදලා තියෙන්නේ. හරි. නමුත් දැන් වල් පැලෑටියක් එතකොට පසෙන් ජලය වාෂ්පීකරණය වළක්වනවා. ඒකෙන් ඔය ලවණතාවය වගේ තත්ත්ව ඇතිවීම වළක්ව ගන්න පුළුවන් අපිට වල් පැලෑටි ශේෂ්ත්‍රයේ තියෙනවා. හරි. එතකොට වල් පැලෑටි වලින් විශාල වශයෙන් පස්ස කාබනික ද්‍රව්‍ය එකතු කරනවා. හරි. විශේෂයෙන්ම ඔය කොම්පොසිටේ කුලයට අයිති වෙන සාක විශාල ප්‍රමාණයක් තියෙන වල් පැලෑටි විදිහට තියාගෙන ඒවා විශාල වශයෙන් පසට කාබනික ද්‍රව්‍ය එකතු කරනවා. හරි. ආහාර විශේෂයෙන්ම රෝමාන්තිකයින්ගේ ආහාර විදිහට යොදා ගන්නවා. ඒ ගිනිතන වගේ වල් පැලෑටි අපි ඒ සඳහා යොදා ගන්නවා. ඉලුක් වහල සෙවිලි කිරීමට යොදා ඉලුක් මාන වහල සෙවිලි කිරීමට යොදා ගන්නවා. කල්පවතිනවා. ඊට පස්සේ ඖෂධ වශයෙන් ගන්නවා බැලතන, උප්පමේනියා, මොල්ල කුළුම්බිය වගේ සාක. කෘමි මර්ධනයට අපි යොදා ගන්නවා මදුරු තල වගේ සාක. එතකොට මේ රැල්ල කුලේ වල් පැලෑටි වර්ග නයිට්‍රජන් තිර කිරීම සඳහා පස සාරවත් කිරීමට දායක වෙනවා. උදාහරණ විදිහට ඔය පසේ වැඩෙන නිදි කුඹා, තෝර, ඉල වගේ සාක වර්ග. හරි. ඊට පස්සේ මේ ආහාර සහ මේ ආහාරයේ කෙලි විදිහට අපිට යොදා ගන්න පුළුවන් මේ ඔය විශේෂයෙන් මැලුම් වර්ග දිනකට අපි කුප්පමේනියා, මොළු කුඩුම්බිය, තුඹ වගේ ශාක වර්ග යොදා ගන්නවා. හරි. ඊට පස්සේ භූමි අලංකරණයට යොදා ගන්නවා විසිතුරු ශාක විදිහට. උදාහරණයක් තමයි මේ ඔය ගහල. ඒ කියන්නේ අල කොළ වර්ගයේ සමහර ශාක වර්ග තියෙනවා. හරි. එතකොට බොහෝ ඔය වල් පැලෑටි විදිහට හඳුන්වන අපි වර්ග ඇවිල්ලා අපි වගා කරන භෝග ශාකවල වල්ගත්. ඉතින් ඒවා අපිට ඥාන සම්පත් විදිහට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. හරි. උදාහරණ තමයි ඔය අපි මොකද්ද මේ ගොඩක් වෙලාට ඇටවරා වගේ ශාක වර්ග ඇවිල්ලා මේ වී වල මේ වල් දර්ශ විදිහට ඌරු තන ඌරු වී වගේ දේවල් ඇවිල්ලා මේ වී වල වල් දර්ශ. ඉතින් ඒවා අපිට අභිජනන කටයුතු සඳහා ඥාන සම්පත් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. හරි. හරි. එතකොට ඊළඟට අපි බලමු වල් පැලෑටි වලින් සිදුවන හානි. හරි. මම වර්ගීකරණයේදී ඔයගොල්ලන්ට කියලා දෙනවා වල් පැලෑටි වල ඇටවරා බහුවාර්ෂික. වල් පැලෑටි වලින් සිදුවන හානි. එතකොට අස්වැන්න අඩු වෙනවා. සමහර වෙලාවට අස්වැන්න එළවලු වල 100ක් දක්වා අඩු කරන්න පුළුවන් වල් පැලෑටි වගේ. වී වල 35ක් විතර අඩු කරනවා වල් පැලෑටි. සමහරට 100ක් දක්වා අඩු කරන්න පුළුවන්. හරි. ඊළාට අස්වැන්නේ ගුණාත්මක බව අඩු කරනවා. වල් ඇට මිශ්‍ර වුණාම දැන් විශේෂයෙන් වී වලට බජිරි මිශ්‍ර වුණාම අයින් කරන්න අමාරුයි. හරි. ඊළාට ඔය එළවලු පලා වර්ග වල වර්ධනයේ බාධා කරනවා. ඊට පස්සේ මේ වල් පැලෑටි තිබුණම සමහර අවස්ථාවල ගබඩාවේ උෂ්ණත්වය වැඩි වෙලා ගබඩා බීජ වල ජීවිතාවයට හානි සිද්ධ වෙනවා. හරි. රයිට්. ඊට පස්සේ මේ පලිබෝධකයින් සඳහා ධාරකයින් විදිහට ක්‍රියා කරනවා. විශේෂයෙන්ම ගොයම් මකුණ. ඊට පස්සේ ඔය වෛරස් රෝග වල වාහකෙන් විදිහට ක්‍රියා කරනවා. ඔය වල් රබර් කියන වර්ගය මඤ්ඤොක්කා විචිත්‍ර වෛරස් රෝගය
සඳහා ධාරකයෙක් විදියට ක්‍රියා කරනවා. ගොයම් මකුණක් කුප්පමේනිය ගස්වල ජීවත් වෙනවා. හරි. ඊළඟට මේ තියෙන වෛරස් රෝග ව්‍යාප්ත කරන සාක වර්ග කිහිපයක් පස්සේ අපි බලමු. ඊට පස්සේ මේ අහිතකර රසායනික ද්‍රව්‍ය මුදා හැරීම කරනවා. විශේෂයෙන්ම ඇටෝරා. නැත්තම් මේ ඇටෝරා හැදෙනකොට වටේ භෝග ශාක වර්ධනය වෙන්නේ මොකද අහිතකර රසායනික ද්‍රව්‍ය උදාහරණ. හරි. ඒතකොට දැන් ඔය ඇටෝරා කාපුවම කිරි කරපුන්ගේ කිරි පවා තිත්ත රසක් ඇති. හරි. ඒකද හේතු වෙන්නේ මේවත් කාපුවමත් එහෙම මේ ගහ මේ මොනවද කියන්නේ පොඩි සිඤ්ඤම කාපුවමත් එහෙමයි. හරි. ඊට පස්සේ මේ ජල මාර්ගාවල අලංකාරය නැති සියාම. හරි. එතකොට කුෂිකාර්මික කටයුතු වලදී බාධා කිරීම සත්ත්ව පාලනයේදී අර කාපුවම සත්තු කාපුව විශේෂයෙන් රෝමාන්තික ආහාර ගත මේගොල්ලයි නිෂ්පාදන කිරිවල රසය වෙනස් වෙනවා. ඊට පස්සේ දැන් ඔය කිරිවල පැහැ වෙනස් වෙනවා. විශේෂයෙන් දැන් ඔය අපි ඇටෝරා කාපුවම මේ කිරි කහ පැහැට වෙනවා. හරි. ඊට පස්සේ මරණය අත් වෙන්න පුළුවන්. දැන් විශේෂයෙන් ඔය සමහර අල වර්ග කියන්නේ මේ ගහල වර්ග තියෙනවා. මේවා හරක් කාපුවම හරක්ට මරණය පවා අත් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ මිනිසාට බලපෑම් ඇති කරනවා සමහර අවස්ථාවල චර්ම රෝග ඇති කරනවා. පාතීනියම් ගෑවුනම හැම කහලා නිකන් කබර වගේ එනවා. හරි. මේ දැන් ඔය සමහර වෙලාවට මරණය පවා ගෙන දෙන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔය මෙක්සිකන් පොපි කියන වර්ගය අබ ඇට හා සමානයි. ඉතින් ඒක මේ අපි අබ සමග මිශ්‍ර වෙලා තිබ්බොත් එහෙම ටිකක් වැඩිපුර කෑවොත් එහෙම මැරෙන්න පුළුවන්. අත්තන වගේ තමයි. හරි. හරි. එතකොට මේ ඔයගොල්ලෝ පොඩ්ඩක් මේ වල් පැලෑටි වර්ග ටිකක් මතක තියාගන්න ඕනේ. විශේෂයෙන් බහුවර්ණ ප්‍රශ්නවලදී මේවායේ විද්‍යාත්මක නාම අහනවා. හරි. තුන වර්ග, පන් වර්ග සහ පළල් පත්‍ර වර්ග. හරි. ඉතින් මේ උත්තර ලියනකොට නම් ගොඩක් වෙලාවට මේ සාමාන්‍ය නාමයේ පිළිගන්නවා. නමුත් ප්‍රශ්න බහුවර්ණ අහනකොට ගොඩක් වෙලාවට මේවායේ විද්‍යාත්මක නාමයෙන් තමයි අහන්නේ. ඒකට පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ විද්‍යාත්මක නාම පිළිබඳව. හරි. මේ ටික මේ ඔයගොල්ලෝ පොතේ තියෙනවා. එතකොට මේ ටික පොඩ්ඩක් මතක තියාගන්න උත්සාහ ගන්න ඕන. හරි. හරි. ඊට පස්සේ අපිට හම්බ වෙන තව වල් පැලෑටි වර්ගයක් තමයි ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි කියන වර්ගය. හරි. එතකොට ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි කියලා කියන්නේ එක් රටක පරිසර පද්ධතියක ඇති වෙලා තවත් රටක හෝ ප්‍රදේශයක පරිසර පද්ධතියකට ඇතුළු පස්සේ ආක්‍රමණශීලී ලෙස පරිසර පද්ධතියේ ජෛව විවිධත්වයට ආර්ථික වශයෙන් හානිදායක වන ආකාරයට වැඩෙන ඕනෑම පැලෑටියක් අපි ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටියක් විදිහට එහෙම නැත්නම් සාකයක් විදිහට තමයි හඳුන්වන්නේ. හරි. එතකොට එක රටක ජන්මය ලබා පරිසර පද්ධතියක ජන්මය ලබා වෙනත් රටක ඒ හා සමාන පරිසර පද්ධතියක් පැමිණ එහි වර්ධනය වී එම පරිසර පද්ධතියට හා ජෛව විවිධත්වයට හානි පමුණවන ඕනෑම සාකයක් ආගන්තුක ආක්‍රමණශීලී සාකයක් එහෙම නැත්නම් වල් පැලෑටියක් ලෙස හඳුන්වන්න පුළුවන්. හරි. හරි. එතකොට මේ ටික කාලයක් යනකොට මේ වල් පැලෑටි අදාළ ඇතුල් වෙච්ච පරිසර පද්ධතියේ ප්‍රධාන සාකය බවට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ?
අනිකුත් ශාක වර්ග සියල්ලක්ම පාහේ වඳ වෙලා යන තත්ත්වයට පත් වෙනවා. ඉතින් එතකොට මොකද වෙන්නේ මේ ජෛව විවිධත්වය අඩු කරනවා මේ වල් පැලෑටි මගින්. ඊට පස්සේ කෘෂිකාර්මික බිම්වල අගය. ඊට පස්සේ කෘෂිකාර්මික බිම්වල කෘෂිකාර්මික ක්‍රියාවල සිදු කිරීමේ හැකියාව අඩු කරනවා මේ ආක්‍රමණශීලී වල් පැලෑටි මගින්. විවිධ ක්‍රියාකාරකම් මගින්. ඊට පස්සේ ආර්ථික වශයෙන් බලපෑම් කරනවා විශේෂයෙන් පරිසර පද්ධති විනාශ කරනවා මිනිස් සෞඛ්‍යයට බලපෑම් කරනවා කෘෂිකාර්මික වශයෙන් බලපෑම් කරනවා ඊට පස්සේ මිනිසාගේ සෞඛ්‍යයට බලපෑම් කරනවා මේ වගේ හේතු හින්දා ආර්ථිකයේ යම් යම් බිඳවැටීම් ඇති වෙනවා මේ ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි නිසා හරි එතකොට දැන් ලංකාවට ඇවිල්ලා තියෙන ආගන්තුක ආක්‍රමණශීලී වල් පැලෑටි 20ක් විතර වගේ ලංකාවේ හම්බ වෙනවා ඒවා ව්‍යාප්ත වීමට බලපාපු හේතු බලපුවම අපිට හේතු පහක් විතර හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි විසිතුරු ශාක ලෙස යොදාගෙන. දැන් ලංකාවේ මේ ගඳපාන ජපන් ජබර කියන ශාක වර්ග දෙකම ලංකාවේ පැතිරලා ගින්න තියෙන විසිතුරු ශාක ලෙස යොදා ගැනීම. ඊළඟට වන වගා සඳහා යොදාගෙන යකඩ මරක් එහෙම නැත්නම් හවරලෝ කියලා අපි කියනවා. නැත්නම් ගිනි කූරු ගස් කියලා කියනවා ඊට පස්සේ ඔය මහෝගැනි සමහර ප්‍රදේශවල මේ වන සාකලේශය නාගයෙන් දැව සාකලේශය උදාහරණ සංචාරකයන් වගේ සමහර වර්ග පැතිරලා තියෙනවා දැන් ඔය යෝධ නිදි කුම්බා කියන වර්ගයේ ලංකාවට ආවා කියලා හිතන්නේ සංචාරකයන් හරහා ඊට පස්සේ ඇමිනි ගමන් කරනවා ඒකට ඔය සංචාරකයෝ උපකරණ වගේ දේවල් ගේනකොට ඒවයේ ඇමිනිලා ගමන් කරන්න පුළුවන් හරි රයිට් එතකොට ඊට අමතරව දැන් විශේෂයෙන්ම ඔය සමහර අවස්ථාවල සත්ව ආහාර විදිහට භාවිතා කිරීම සඳහා සමහර වල් වර්ග ලංකාවට ගෙනත් තියෙනවා ඒ උදාහරණයක් ගත්තම ගිනිතන කියන වල් වර්ගයේ ලංකාවේ දැන් ආක්‍රමණශීලී වල් පැලෑටියක් ඒක ලංකාවට ඇවිල්ලා තියෙන සත්ව ආහාරයක් ඉස්සලා හරි ඉතින් ඒ වගේත් එන්න පුළුවන් හරි එතකොට දැන් ලංකාවේ දැන් ලෝකයේ ආකර්ෂක ආක්‍රමණශීලී වල් පැලෑටි 100ක් විතර වගේ ප්‍රමාණයක් හම්බ වෙනවා. නමුත් ලංකාවේ ඒවායින් 20ක් විතර තමයි හම්බෙන්නේ. ඒ අතරින් කිඹුල් මුකුණු වෙන්න, කටකළු ගෝවිතියා, යෝධ නිදිකුම්බා කියන වර්ග ගොඩක් ප්‍රසිද්ධ වර්ග. ඊට අමතරව පාතීන්‍ය, සැල්වීනියා, ජපන් ජබර කියන වල් පැලෑටි ගොඩක් ප්‍රසිද්ධයි. ජලජ වල් පැලෑටි. හරි අනිත් ඒවා නම් එච්චර ප්‍රසිද්ධ නැහැ ඔය ගිගුවා කටුපතෝ ගඳපාන වල්ලනුන්ද කට්ටකුණුවන්ජල් ඔය මේ හෝටන් තැන්නේ පැතිරලා යන බෝස් කියන වල් පැලෑටිය හරි එතකොට අපි ජපන් ජබර දැකලා තියෙනවා සැල්විනියා දැකලා තියෙනවා යෝධ නිරිකුම්බා සාමාන්‍යයෙන් මේවයි බීජ අවුරුදු 25ක් විතර වගේ ප්‍රමාණයක් පසේ නොනැසී ජීවත් වෙනවා කටු සහිතයි වගුරු බිම් වල තමයි පැතිරලා යන්නේ විශේෂයෙන් ඔය මහවැලි ජලාශ පිහිටලා තියෙන ප්‍රදේශවල විශේෂයෙන් ඔය මේ වික්ටෝරියා ජලාශය ආශ්‍රිත වනාන්තරවල ඒ ආශ්‍රිත කුඹුරු වල පැතිරලා යන වල් පැලෑටි ඇලිගේටර් වීඩ්ස් කිඹුල් මුකුණු වෙන්න කියලා අපි කියනවා මේවා මුකුණු වෙන්න හා සමානයි ඒ හින්දා තමයි පැතිරලා ගිහිල්ලා තියෙන ලංකාවේ වගුරු බිම් ආශ්‍රිතව දකින්න හම්බෙන්නේ ඊට පස්සේ වැලන්ටයින් දස් මේකත් අපිට දැක ගන්න පුළුවන් මේ ගෙවතු වල ඉතින් තෙත් කලාපයේ ගෙවතු වල විශාල වශයෙන් වර්ධනය වෙනවා බීජ විශාල සංඛ්‍යාවක් නිෂ්පාදනය කරනවා පාතීනිය මේවා මේ ගැටලුව තියෙන්නේ මේ වල් පැලෑටි ඇඟේ ගෑවුනාම මේ කසල තුවාල දානවා ඊළඟට අනිත් එක තමයි මේවා දඩු මගින් බීජ මගින් කියන හැම ක්‍රමයක්ම ව්‍යාප්ත වෙනවා රයිට් එතකොට අපි ඊළඟට බලමු මේ හරි එහෙනම් අපි අදට මෙතනින් නතර කරමු ඊළඟ කොටස අපි ඊළඟ සතියේ බලමු මේ වල් පැලෑටි වර්ගීකරණයේ ඉඳලා රයිට් මම මේ ඔය සමතුලිතතාවය පිළිබඳව මේ කියන්නේ කොහොමද